ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අදත් ඔබ එකතු වෙන්නේ උදෑසන සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් දහම් දේශනය ශ්‍රවණය කිරීමේ අටියෙන්. ඉතින් අද දවසේත් උතුම් සදහම් දේශනය සඳහා වැඩම කරන්නට දුන මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් සදහම් දේශනය වෙනුවෙන් බැතිපර විකාශන දායකත්වය දරන්නේ පළමුවන ජන්මදිනයේ සමරන ෂනුක් වෛශ්‍ර සිඟිති පුතණුවන්ට ආශිර්වාද කිරීම පිණිස පින්වත් අනුක් චලංග මෙන්ඩිස් ඒ වගේම නිලුෂිකා හේවා විතාන පින්වත් දෙපළ විසිනුයි අද දවසේ බැතිපර විකාශන දායකත්වය දරන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ අප සියලු දෙනාම උතුම් සීලෙහි සමාදන් කරන්නට අපි පින්වත් ස්වාමින් වහන්සේට දෙපාණෙමුද ආරාධනා කරමු. සාදු 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 සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි.
නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුද්ධ දේශනාවේ අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගත්තහම පුද්ගල වශයෙන් 8 නමක් ලෙස. ඒ තමයි අපි අහලා තියෙනවා අට්ඨපුරිස පුද්ගලා කියන විදිහට. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේ, සෝවාන් උතුමන් වහන්සේ, ඊළඟට සකදාගාමි මාර්ගයේ ගමන් කරන සකදාගාමි උතුමන් වහන්සේ, අනාගාමි මාර්ගයේ ගමන් කරන අනාගාමි උතුමන් වහන්සේ, අරහත් මාර්ගයේ ගමන් කරන රහතන් වහන්සේ ආදී විදිහට 8 නමක්. එතකොට ඔය 8 නමෙහි මුලින්ම සිටින්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේල් කියපුවහම ඔබ අහලා තියෙනවා ඒ තමයි එතනදී දෙනමක් විස්තර කරනවා. ශ්‍රද්ධානුසාරී කියලා උතුමන් වහන්සේ නමකුත්, ධම්මානුසාරී විදිහටත්. ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා, ධම්මානුසාරී ශ්‍රාවකයන් වහන්සේ විදිහට. එතකොට මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධානුසාරී හෝ එහෙම නැත්නම් ධම්මානුසාරී කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක භූමිය. එතකොට එහිදී ඒ ශ්‍රාවක භූමියට පහළ තමයි සාමාන්‍ය මිනිස්සුලා ඉන්න අපි කියන්නේ සාමාන්‍ය පෘථග්ජන කියලා. එතකොට එතනින් පහළ තමයි පෘථග්ජන. එතකොට පෘථග්ජන කෙනා බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ. එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භූමියට අයිති නැහැ. ශ්‍රද්ධානුසාරී මට්ටමින් නැත්නම් ධම්මානුසාරී මට්ටමේ සිට තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආරම්භය වෙන්නේ. ඒක තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේ කියලා කියන්නේ. ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයන් වහන්සේ නමක් ලෙස හෝ සෝවාන් වෙනවා. ධම්මානුසාරී ලෙස හෝ සෝවාන් වෙනවා. එතකොට ඔය ආදී විදිහට තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේ නමක් අපි සරණ යනකොට
ඒ සරණ යාමෙන් ලැබෙන ප්‍රථම භූමි දෙක තමයි ඔය කරුණු දෙක. ඔය අවස්ථාවන් දෙක. එතකොට එහිදී කෙනෙක් ඒ තම නැන පමණින් ඒකට ධර්මයේ සඳහන් වෙනවා අපි අහලා තියෙන මෙහිම වචනයක්. පච්චත්තං වේදිතබ්බු විඤ්ඤූහි. විඤ්ඤූ කියලා කියන්නේ නුවණැති පුද්ගලයා. නුවණ තියෙන කෙනා. ඒ නුවණ තියෙන උතුමන්ගේ ඒ නුවණෙහි මට්ටමට අන්න පච්චත්තං වේදිතබ්බු තම නැන පමණින් අන්නේ නුවණැති උතුමන් වහන්සේලා අන්න සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් ආදී විදිහට අන්න ඒ ශ්‍රාවක භූමිය වල පිහිටනවා. ශ්‍රාවක භූමිය සාක්ෂාත් කරනු ලබනවා. එතකොට කොහොම කෙනාදී විඤ්ඤු නුවණැති කෙනා. නුවණැති පුද්ගලයා. නුවණැති උතුමන් වහන්සේ. නුවණැති කෙනා. එතකොට එහිදී කොහොමද නුවණැති කෙනෙක් විදිහට ඒ ශ්‍රාවක භූමියක් සාක්ෂාත් කරගන්නේ ප්‍රථම ශ්‍රාවක භූමිය. අෂ්ට ආර්ය පුද්ගල වශයෙන් සිටින. එතකොට අපි අපේ බුදුරජාණන් වහන්සේ නමක් අපි තෝරගන්නේ ධර්මයේ තෝරගන්නේ කියන්නේ සරණ යන්නේ සංඝ රත්නයේ සරණ යන්නේ සැබෑ ලෙස සරණේ පිහිටන්නේ අන්න කොහොමද? අපි සමහර වෙලාවට ඒ කියන්නේ සරණ එතනදී කියන්නේ පැහැදීම ඇති කරගන්නේ. පැහැදීමකින් අවබෝධයෙන් යුක්තව සරණ යන්නේ කොහොමද? එතකොට සමහර දැන් අපි සමාජය තුළ අපි ජීවත් වෙනකොට අපි එක එක්කෙනා කෙරෙහි පහදිනවා. එතකොට පහදින්න අපි උපයෝගී කරගන්නේ ඒ කෙනෙක්ගේ සතුව තිබෙන ගුණ වර්ණනාව පිළිබඳවයි. ඒ ගුණ වර්ණනාවෙන් තමයි අපි ඒ කෙනා දිහා බලලා අපි ඒ කෙනාව තේරුම් ගන්න. එතකොට ඒ ගුණ වර්ණනාව තමයි කෙනෙක්ට මුලින්ම ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබුණු ගුණ වර්ණනාව තමයි ඒ ශ්‍රාවක වහන්සේ අරහන් වෙනසේක සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු ආදී විදිහට ශ්‍රාවක වහන්සේ ගැන මුලින් ගුණ වර්ණනාවක් පැතිරිලා තිබුණා. දැන් ඒක ඒ සඳහන් වෙනවා සූත්‍ර දේශනාවලම හරියට මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා චංකි සූත්‍රය. ඒතර චංකි බ්‍රාහ්මණයට ඉස්සරලාම අහන්න හම්බෙන්නේ දැන් එයාගේ ගේ ඉස්සරහින් තමයි යන්නේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. යනකොට චංකි බ්‍රාහ්මණය අහනවා කොහෙද ඔහෙලා යන්නේ? එතකොට මේ මිනිස්සු කියනවා මෙන්න මේ ගුණයෙන් යුතු ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙන්න මෙහෙම ඇවිල්ලා සිටිනවා. ඒ උතුමන් වහන්සේගේ ගුණ මෙන්න මේවයි ගුණ වර්ණාව මේකයි. රහතන් වහන්සේ කෙනෙක් ඊළඟට ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. විද්‍යාව ඒ කියන්නේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි. ඒ ඥානයන්ට අනුවම තම ජීවිතය ගත කරන කෙනෙක්. සුන්දර නිවනට වැඩම කරලලු සිටින්නේ. ලෝකයේ සියල්ල අවබෝධ කරලලු සිටින්නේ. ඔය ආදී විදිහට ගුණ වර්ණාවක් තමයි පැතිරෙන්නේ. ඒ ගුණ වර්ණනාව තමයි අන්න කෙනෙක් සැබෑ ලෙසම අන්න නිෂ්ඨාවකට ප්‍රත්‍යක්ෂ කරගන්නේ. දැනගන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්නේ දැනගන්නේ ගුණ වර්ණාව කුමකින්ද? ඒ ගුණයෙන් යුතු කෙනාගේ ඒ උතුමන් වහන්සේ නමක්ගේ ස්වභාවය චර්යාව ඒ ධර්මය ඒ කියන දේ අන්න අහලා කරලා. ඒක තමයි දැන් සාමාන්‍ය විවාහයෙන් අපි කියන්නේ. දැන් අපි සාමාන්‍ය විවාහයෙන් කියන්නේ ධර්මයෙන් අපි අහලා තියෙනවා මෙහෙම වචනයක්. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තථාගතස්ස බෝධි අවබෝධය පිළිගැනීම ශ්‍රද්ධාවයි.
එතකොට මේ අවබෝධයේ පිළිගන්නා වූ උතුමන් වහන්සේට දකින්න හම්බෙන්නේ ශ්‍රාවකයන් වහන්සේ කොහොම කෙනෙක් විදිහටද? අරහං සම්මා සම්බුද්ධෝ විදිහටයි. බුදුරජාන් වහන්සේගේ අවබෝධය කියන්නේ අරහං සම්මා සම්බුද්ධෝ කියන ඒ ගුණ ටිකකට නෙමෙයි. ශ්‍රාවකයන් වහන්සේගේ අවබෝධය anu දහමයි. ඒ දහම තුලින් තමයි අන්න ශ්‍රාවකයන් වහන්සේව දකින්නේ. ඒ දහම තුලින් දකින්න ශ්‍රාවකයන් වහන්සේ දකින්න හැමෙන්නේ යන අරහං කියලා. සම්මා සම්බුද්ධයි කියලා. විද්‍යාචරණ සම්පන්නයි කියලා. සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං බුද්ධ භගවාදී විදිහට. එලෙස වෙනස් නොකරන ආකාරයෙන් ඒ පැහැදීම නොකලබෙන පැහැදීමක් පැත්තෙන ආකාරයෙන් දකින්නේ කොහොමද? ධර්මයේ දැකපු නිසයි. ඒකයි ශ්‍රාවකයන් වහන්සේගේ අවබෝධයේ සද්ධාති තථාගතස බෝධි අවබෝධය. අවබෝධය කියන්නේ අරහං සම්මා සම්බුද්ධෝ කියන එකේ ඒ අවබෝධයෙන් දකින්නා වූ ශ්‍රාවකයන් වහන්සේ සම්පූර්ණ දකින්න ආකාරයක්. දැන් අපි පුද්ගලයෙක් දකින්නේ සාමාන්‍යයෙන්. ඒ කොහොමද? සාමාන්‍ය ලෝකේ අපි දකින්නවනේ මෙහෙම. වෛද්‍යවරයෙක් කියලා අපි පුද්ගලයෙකුන තේරුම් ගන්නවා. දැක්කට පස්සේ වෛද්‍යවරයා මෙහෙම කෙනෙක්. අපි දැන් කියනවනේ අපි හිතමු සර්ජන් කෙනෙක්. ඔහොම එයාගේ ಗುಣ මෙහෙම කරලා තියෙන ඔපරේෂන් මෙහෙම කරලා තියෙනවා. මෙහෙම දක්ෂයි. මේ රටවල ගිහිලා තියෙන ওই විදිහට ගුණේ වර්ණාව යනවා. හැබැයි මේ මිනිස්යාගෙන් බෙහෙත් ටික ගත්තොත් හරියට එයාගෙන් ප්‍රතිකර්මය එයා ප්‍රතිකාර කරන ක්‍රමය හරියට කරලා ලෙඩෙක් හරියට සනීප කළොත් අන්න එයාට අමුතුවෙන් අර ಗುಣ වර්ණාවක් අවශ්‍ය වෙනවද? නැහැනේ. එයා හරියටම දන්නවා මේ වෛද්‍යවරයා මේ විදිහටම ඒ ಗುಣ වර්ණාවෙන් යුක්තවම හරියටම හැබෑ ලෙසම බෙහෙත් ටික දෙන්න දන්නවා. මෙන්න මේවයි දෙන බෙහෙත මෙන්න මේ විදිහටයි සනීප කරන්නේ කියලා. ඒ සනීප කරපු පුද්ගලයා වුණත් කියන්නේ නැද්ද? මෙන්න මේ අපි දැන් ලෙඩෙකුගෙන් ලෙඩා කියන්නේ මෙන්න මේ බෙහෙත් ටික දීලා තියෙනවා. ඒ බෙහෙත් සරයි කිව්වා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පරිස්සම් වෙන්න කිව්වා. මෙන්න මේ විදිහේ මට ශල්‍ය කර්ම කරා. ඒ වගේ මේ දේවල් වුණා කකේ රෝගියා පවා කියන්නේ. සුවපත් වුණාට පස්සේ එතකොට එයා රෝගියෙක් නෙමෙයිනේ. සුවපත් වෙච්ච කෙනෙක්. රෝගීන් අත් මිදුන කෙනෙක්. ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ කෙනෙක්. එතකොට ගුණ වර්ණනාවකින් නිකන් සාමාන්‍ය ලෙස ස්වභාවයකින් දැන් අපි පුද්ගලයෝ ගැන පහදින්නේ බාහිරින් දැකලා එක්ක ලස්සනින් දිගයි මහතයි උසයි පළලයි නම් බුදුරජාණන් වහන්සේ නමක් තේරුම් ගන්න තියෙන්නේ දිග මහත උස පළලකින් බලලා නෙමෙයි. ඒ සරණක් යනවා කියලා කියන්නේ. බුදුරජාණන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සිබ්බා මම සරණ යනවා කියලා. එහෙම සරණක් නෙමෙයි. ඒ සරණ ඒක සරණක් නෙමෙයි. ඒකට කියනවා පැහැදීමක්. හැබැයි ඒ පැහැදීම කියන වචනයටත් ශ්‍රද්ධාව කියලා පාලියෙන් හඳුන්වනවා. හැබැයි මේ පැහැදීම පරිප්ලවයි. පරිප්ලව කියලා කියන්නේ ඉපිලෙනවා. తాවකාලිකයි කියන එක. ධර්මයේ තුලින් ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි බෝධි කියන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධ කරගත්තා වූ ධහම. ඒ ධර්මයන් කුමක්ද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග යන ඒ සත්‍තිස් බෝධිපාශික ධර්මයන්. බුදුරජාණන් ඒක දේශනා කළ බුදුරජාණන් අග්ගප්පසාද සූත්‍රේ. අග්ගප්පසාද සූත්‍රේ බුදුරජාණන්සේගේ ධර්මයන් කුමක්ද? ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික එහිපස්සේ ගුණෙන් යුති කියලා ඔන්න ඔය ටික දේශනා කරන්නේ. එතකොට අන්න ඒ ටික ඒ කරුණු කාරණාවන් අසන්න දැනගන්න කෙනාට තමයි අන්න ශාස්ත්‍රඥ වහන්සේ යනු සැබෑ ලෙසම කවුද කියලා දැනගැනීමට හැකි වෙන්නේ. ඒ දැනගන්න කෙනාට ඒ ධර්මයේ තමයි තා ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය කිව්වේ. බෝධි කිව්වේ ඒකයි. ඒ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉර්ධිපාදය, පංච ඉන්ද්‍රියන්, පංච බල, සප්ත බොජ්ජංග ඒ තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධය සාක්ෂාත් කරපු උතුමන් වහන්සේගේ තිබෙන ගුණ ටික තමයි යන්න බුදු කෙනෙක් කවුද කියලා කිව්වොත් අරහං කියලා දකින්න තියෙන්නේ. ඒ අරහං ගුණේ සාක්ෂාත් කළේ මෙන්න මේ ධහම තුල පිහිටපු නිසයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ අපි ශාස්ත්‍රීය විදියට
බුදුරජාණන් වහන්සේ නමක් පවා තියාගෙන සිටින්නේ දහමයි කියලා. හම්බෙලා ඇතිනේ ධර්මයේ. ආනන්දේ මා පවා ශාස්ත්‍රූ කරගෙන සිටින්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ය. බුදු කෙනෙක් ශාස්ත්‍රූ කරගත්තේ දහමයි. ඒ දහම පිළිසිඳ දැකපු නිසයි සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඒකයි සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ. එතකම් බොමුළුද වැඩ සිටියට සම්මා සම්බුද්ධයි කිව්වේ නැහැ. සම්මා සම්බුද්ධයි කිව්වේ හඳුන්වන්න පුළුවන් උනේ ප්‍රතිඥා දුන්නේ ශාස්ත්‍රුන් වහන්සේ පවා දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මා සම්මා සම්බුද්ධට පත් වුණා කියලා ඒ ධර්ම අවබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධයටයි අන්න ඒ අවබෝධයේ පිළිගැනීමට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි කිව්වේ. අර බුදුගුණ නමේ කටපාඩම් තියාගෙන ඉඳලා දැන් හරි කියන එකක් නෙමෙයි. බුදුගුණ නමේ කටපාඩමින් දකින්න එකක් නෙමෙයි. දහම තුලිනුයි ශාස්ත්‍රඥ වහන්සේ දකින්නේ. ඒ දකින්න කෙනා තමයි සැබෑ ලෙසම ශාස්ත්‍රඥ වහන්සේ අරහං වනසේක කියලා දකින්නේ. එතකොට එයාට අමුතුවෙන් පාඩම් කරන්න දෙන්නේ ශාස්ත්‍රඥ වහන්සේ ඇස අවබෝධ කළා කියලා. කනෙහි යථා ස්වභාවය අවබෝධ කළා කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ නුවණින් පිළිසිඳ දැක්කා කියලා පාඩම් කරන්න දෙයක් නැහැ. ඒක හරි ලස්සනට දේශනාවේ තියෙනවා. චංකි සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාරද්වාජය මේ ලෝකේ මිනිස්සු ඉන්නවා කියනවා. ඒ ලෝකේ මිනිස්සු මේ ලෝකේ ඉන්න ගොඩාක් අය යම් දෙයක් කෙරෙහි ඊටා හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. දැන් මේ ශ්‍රද්ධාව කියන්නේ තථාගතස්ස බෝධි කියන ශ්‍රද්ධාව නෙවෙයි. මේ ලෝකේ මිනිස්සු ඒ දේවල් වලට පහදිනවා කියනවා. දැන් දරුවෙක් දැන් අපි හිතමු ඉස්කෝලේ A level වයස ළමයෙක් සමහර වෙලාවට එයා පහදිනවා කලා විෂයට. එයා පහදිනවා මේ වාණිජ්‍ය විෂයන්ට. එයා පහදිනවා විද්‍යා විෂයන්ට. එයා පහදිනවා ගණිතයට. එයා පහදිනවා තාක්ෂණික විෂයන්ට. අන්න ඒ වගේ පැහැදීමක් තියෙනවා කියනවා. ඒක විස්තර කරන්න එතනදී පැහැදීම කියලා ඒ කාලේ තිබිච්ච ඔය මොනවද යන්ත්‍ර ඔය තන්ත්‍ර ඔය වගේ වේදේ ඔය වගේ දේවල් වලට පහදිනවා කියනවා. ඒත් පැහැදීම හැබැයි ශ්‍රද්ධාව නෙවෙයි. ඒකටත් පාලියෙන් වචනේ ශ්‍රද්ධාව තමයි. ඒ ශ්‍රද්ධා තථාගතස්ස බෝධි පැහැදීම නෙමෙයි. ඒ වගේ පහදිනවා කියනවා. හැබැයි පහදින්නේ ආ බුදුරජාණන් දේශනා කරනවා තුච්ච වූ මුසා වූ හිස් දේවල් වලට පහදින්නේ කියනවා. හරිනේ. එතකොට එහෙම පැහැදිලා ඒකට ඒ විදිහේ පැහැදීමකින් යුතු වෙලා ඒ ගැන සැබෑ ලෙසම මේ මං වෙනස් වෙනවා මං ඒ ගැන පැහැදීම මගේ නැති වෙන්නේ කියලා ඒ පැහැදීමකට සැබෑ ලෙස ශ්‍රද්ධාව වෙයි කියලා බුදුරජාණන් හඳුන්වන්න බෑ කියනවා. ඒක නෙමෙයි කියනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ වගේම මිනිස්සු ඒ බාහිරින් දේවල් අහලා ගන්නවා කියනවා. ශ්‍රද්ධා රුචියෙන් ගන්නවා කියනවා. සමහරලාට කැමැත්තෙන් ඒකට කියනවා. රුචිය. කැමැති දේවල් වලට මම කැමැති මේ දෙයට. මම ආස මේ දෙයට. කැමැත්තකින් ගිහිල්ලා පැහැදීම එක. ඒකත් සැබෑ ලෙස පැහැදීම නෙවෙයි. ඒවා කැමැත්තකින් ගිය එකක් කියනවා ඒක. ඒත් සමහරට කැමැත්ත මුල්ලා සමහර අය ඔය හිස් මුසා තුච්ච වූ දේවල් වලට කැමැති වෙලා ඒ දේවල් වලට එයා පැහැදිලා ඉන්නවා කියනවා. ඒකත් පැහැදීමක් තමයි කියනවා එක්තරා. ඒ වගේම තමයි කියන බුදුරජාණන් ශ්‍රද්ධා රුචි ඊට පස්සේ අනුස්සව අහලා ගන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ආකාර පරිවිතක් කල්පනා කරලා ගන්නවා මෙහෙමනේ කියලා. දිට්ඨි නිච්ඡානක්ඛන්ති. අපේ දෘෂ්ටි වලට මේක ගැලපෙනවනේ. මමත් මස් කන්නේ ඒගොල්ලන්ගේ බණෙත් මස් නැති බණක් තියෙන්නේ. එන බණ මටයි ඒ බණයි සමානයි. බණයි මා එකයි ගත්තා. එහෙම එකක් නෙමෙයි කියනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ කියන උතුමන් වහන්සේ ගැන සමහරවිට බාහිරින් පැහැදිලා කෙනෙක් ගන්නවා කියනවා. බුදුරජාණන් මේ ගුණයෙන් යුක්තයි අරහන් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝක විදූ කී ඔය විදිහට අහලා කරලත් සමහර විට සමහරු පැහැදීමක් ගන්නවා කියනවා. හැබැයි ඒකත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සනයි මේ චංකි සූත්‍රය ඔන්න කියවලා බලන්න. එතනදී දේශනා කරනවා හැබැයි ඒකත් පැහැදීමක් තමයි කියනවා. හැබැයි ඒක
මේ කොයි විදිහටද සත්‍යාබෝධයක් කරා යන ආකාරයතු පැහැදීමක් නෙමෙයි කියනවා. එතන තිබෙන්නේ සත්‍ය ආරක්ෂා කිරීම පමණයි කියනවා. හරි ලස්සන වචන දෙකක් ඒ සූත්‍රයේ තියෙනවා. සත්‍ය ආරක්ෂා කිරීම යනු කුමක්ද? සත්‍යාබෝධය යනු කුමක්ද කියන එකක් විස්තර කරනවා. සත්‍ය අවබෝධය කරා යන පැහැදීමකින් යුතු බවක් ඇතිවන්නේ කොහොමද කියන එකක් කියන එක විස්තර කරනවා. හරි ආශ්චර්ය දේශනාවක් ඒක. එතන තමයි මේ පැහැදීම කියන එක මේ පැහැදීමක් තුලින් ආරම්භ කරගෙන මේ ධර්මයේ අවබෝධයක් කරා යන්නට විස්තර කරන්නේ. එතකොට ඒක යද ගොඩාක් අයට සාමාන්‍යයෙන් තියෙන සත්‍ය ආරක්ෂා කරන්න උ පැහැදීමක්. අරහන් ගුණයෙන් යුතුයි කියලා සත්‍ය ආරක්ෂා කරනවා. වැරදි නැහැ කියනවා ශාස්ත්‍රඥ වහන්සේ. රුචියෙන් ගන්නවා කියනවා, අහලා ගන්නවා කියනවා. මෙන්න මෙහිමයි කියලා. ඒක යද ගොඩක් අයට සාමාන්‍ය ලෙස එතනම සාමාන්‍යයෙන් එතනම කෙනෙක් නතර වෙලා ඉන්නවා කියලා කියන්නේ. එයාගේ කැමැත්තකින් එයා ගත්තා. ඊට පස්සේ එයා අහලා ගන්නවා අනුස්සවෙයි. දෘෂ්ටියට ගැළපෙන විදිහට ගන්නවා. කල්පනා කරලා ගන්නවා. හැබැයි ඒ පැහැදීම බුදුරජාණන් දේශනා කරන නිෂ්ඨාවටපත් වූ පැහැදීම් නොවේ. ඒ දේවල්. හැබැයි මේ ශාසනයේ තියෙනවා බුදුරජාණන් දේශනා කරනවා. හරි ලස්සනයි මේ දේශනාවේ. එක්තර භික්ෂුවක් ඉන්නවා කියනවා. එක්තරා ගමක හෝ නියම් ගමක හෝ විදිහට වාසය කරමින් එයා මොකද කරන්නේ? කරුණු 3කින් විමසලා බලනවා කියනවා. අර ಗುಣ අහන්න තිබිච්ච කෙනාගේ ස්වභාවයන් ගැන. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන දැන් ಗುಣ ඇහෙනවා කියවනේ චංකි බ්‍රාහ්මණයට. බ්‍රාහ්මණයා අහනවා කොහොමද එතකොට දැන් අර නිෂ්ඨාවට පැමිණෙන ආකාරයෙන් පැහැදීමක් ඇති කරගන්නේ කියලා. අර සාමාන්‍ය ලෙස සත්‍ය ආරක්ෂා කර ගැනීම පැහැදීමක්. ඔව් මෙහිමයි. ඒකයි ඒ පැහැදීමක් පවා වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් නිෂ්ඨාවකට එන කෙනෙක්ගේ එයා විමසනවා කියනවා හරි කරුණු 3ක් ඔස්සේ විමසන්න ගන්නවා කියනවා මුලින්ම. ඒ විදිහට එයා ඇහුවත් අර ಗುಣ අහලා තිබුණත් එයා සොයනවා කියනවා ගිහිල්ලා කොහොමද? එයා හොයනවා කියනවා. ඒ කොහොමද? ඒ තමයි කියන්නේ ලෝභය ඇති කරන දේවල් පිළිබඳවත් ඔන්න ඒක. ද්වේෂය ඇති කරන දේවල් පිළිබඳවත්. මෝහය ඇති කරන දේවල් පිළිබඳවත්. ඒ කියන්නේ ලෝභ යෙන් පෙරලී ගිය සිතින් යුතුවද ඔය අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නයි කියලා අහන්න හම්බුණාට ලෝභයෙන් පෙරලී ගිය සිතින් යුතුවමද ඉන්නේ කියලා. ඒ කියන්නේ බාහිරින් සැබෑ ශ්‍රාවක භූමියක් කරා පිහිටනවා කියන එක ඇහිම් මාත්‍රයකින් ගන්න එකකුත් නෙමෙයි. ඊට පස්සේ කවුරු හරි පිළිගන්න කියලා ගන්න එකකුත් නෙමෙයි. පොතේක දැන් අර විදිහට දෘෂ්ටිවලට ගැළපීලා ගියා කියලා ගන්න එකකුත් නෙමෙයි. කල්පනා කරන් යනකොට ගන්නවා කියන එකකුත් නෙමෙයි. අනේ යෝනී කියලා සාදු සාදු කියලා එක පැහැදීමකින් ගන්න එකකුත් නෙමෙයි. ඒ සියල්ල ඉක්මවලා අර ශ්‍රාවකයා කියන කෙනා තේරුම් ගන්නවා කියනවා. හැබැයි මෙහිම ಗುಣ ඇහුණට ඇත්තටම මේ විදිහට ලෝභයෙන් පෙරලී ගිය සිතක් නැද්ද කියලා සොයනවා කියනවා. ඊට පස්සේ සොයනවා කියනවා ඒ ලෝභයෙන් පෙරලී යන සිතකින් නැති දහමක්මද කියන්නේ කියලා. ඊළඟට ඔහු සොයනවා කියනවා. ඒ කියන්නේ අධ්‍යයනය කරනවා, පරීක්ෂා කරලා බලනවා කියනවා. ඊට පස්සේ ඒ කෙනා සොයනවා කියනවා. ඒ දහම තුල හැසිරීලා උතුමන් පිරිසත් යම් පිරිසක් හැසිරෙනවා කියලා කියනවාද ඒගොල්ලොත් ඒ ලෝභය නැති කරන ස්වභාවයකින් යුක්තයිද නැති කරලා දින්නේ කියලා සොයනවා කියනවා. එතකොට අන්න කියනවා හරි ලස්සන වචන දෙකක් තියෙනවා කියනවා. හරි ලස්සන වචන දෙකක් කියනවා. එතනදී කොහොමද? එතකොට ආන්නේ ශ්‍රාවකයා දන්නවත් දකින්නවත් කියලා කියනවා. එතකොට ඒ ශ්‍රාවකයා තමයි දන්න දකින්න කෙනෙක් කියන්නේ. ඒ ශ්‍රාවකයන් සැබෑ ලෙසම ශ්‍රාවතුන් වහන්සේගේ අවබෝධය ගැන එතකොට දන්නවා. අවබෝධය යන දකින්නවා. ඒකයි දන්නව අවබෝධය කියවර බෝධි. තථාගතස්ස බෝධි මොකද්ද? අර සතර සතිපට්ඨානය ගැන. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන.
ලෝභය නැති කරන්නා වූ ධර්ම ඒකයි. ලෝභය නැති කිරීම පිණිස දෙසූ කාරණාව ඒකයි. ඒ ශ්‍රාවකයෝ ලෝභය නැති කරේ ඒ ධර්මයේ පුරුදු කිරීමෙන්මයි. ඒ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාදේ, පංචේන්ද්‍රිය, පංචබල, සප්තබොජ්ජංග ආදී වැඩිමෙන්මයි. එතකොට ওই විදිහට ඒ ධහමකින් ලෝභය නැති කරනවා කියලා දැකපු ගමන් අන්න ඒක නක් දකින්නවා කිව්වේ ඒකයි. ඔහු අන්න ඊට පස්සේ දකින්න ඔහු අන්න ඒක තමයි ඒකට තමයි කිව්වේ මේ දන්නවා කියලා. ඊට පස්සේ අන්න දකින්නවා කවුරු තුලින්ද? ශාස්ත්‍රුන් වහන්සේ තුලින්. ආන්නේ දැකීම තමයි කිව්වේ අරහං කියලා. ආන්නේ දැකීම තමයි කිව්වේ සම්මා සම්බුද්ධයි කියලා. ආන්නේ දැකීම තමයි විද්‍යාචරණ සම්පන්නයි කිව්වේ. සුගතයි ලෝකවිදුයි විද්‍යාචරණ අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව සම්බුද්ධ භගවා කිව්වේ. අර දන්න කෙනා දන්නේ මොකද්ද? දහම දන්න කෙනා තමයි අන්න දැක්කේ ශාස්ත්‍රුන් වහන්සේ. අන්න ඒ දහම දන්න ශාස්ත්‍රුන් වහන්සේව දකින්න කෙනා, ඒ ශ්‍රාවකයෝ දකින්න කෙනා, ඒ දහම දකින්න කෙනා, අන්න ඒ කෙනාට තමයි කිව්වේ ශ්‍රද්ධාවන්තයි කියලා. ඒක තමයි යන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි කියලා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය හැටියට දේශනා කොට වදාළේ. මේ සාමාන්‍ය ලෝකයේ තියෙන ගුණ 9 පාඩම් කරා, ධර්මයේ ගුණ 6 පාඩම් කරා, සංඝයා ගුණ 9 පාඩම් කරා, සද්ධාව කියන එකක් නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න දැන් අපි අහලා තිනවනේ පුක්කුසාති රජතුමා. පුක්කුසාති රජතුමා එන්නේ ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට හම්බෙනවනේ. හම්බුනාට පස්සේ බුදුරජාණන්සේ ඇස් දෙකෙන් දැක දැක එකම ආවාසයේ එකම ඒ ශාලාවේ ඉඳගෙන ශාස්ත්‍රුන් වහන්සේට තම තන්නේ ආයස්මත මිත්‍රය කියලානේ. ඊට පස්සේ බුදුරජාණන්සේ අහන්නේ ඔබ කවුරු? එයි මෙයා භාවනා කරගෙන පාඩුවේ අහිංසකව ඉන්න කෙනෙක්නේ. අහනවනේ ඔබ කුමන දහම පුරුදු කරන? මම බුදුරජාණන් වහන්සේ කියලා මෙහෙම ගුණ තියෙනවා ඒ උතුමන් වහන්සේගේ. එහෙම ගුණ තියෙන කෙනෙක් වෙනුනේ මේ මහානලා ඉන්නේ. ඒ උතුමන් වහන්සේ සොයාගෙන යන්නේ කියනවා. එතකොට අන්නේ පුක්කුසායත රජතුමා ගුණ කිව්වේ නැද්ද අරහන් කියලා? සම්මා සම්බුද්ධයි කියලා ගුණ කිව්වේ නැද්ද? අහලා තිබුණා, කිව්වා, බුදුරජාණන්සටම කිව්වා. කියනකොටයි බුදුරජාණන් දේශනා කළේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහට ඔයාගේ ඇස් දෙක ඉස්සරහට දකින්න හම්බුනොත් අඳුර ගන්න පුළුවන්ද කියලාත්. එතකොටත් මොකද කිව්වේ? අනේ මට බෑ කිව්වා. එතකොට ඒ රජතුමායි බ්‍රාහ්මණයා දැනගෙන හිටියේ නැද්ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන? ඇයි මේ වෙලාවේ ශ්‍රාවසුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පේනුන්නේ නැද්ද? පුක්කුසාතරතුමා මේ වෙලාවේ අන්ධයිද? බාහිරින් අපි සොයන දෙයක් නෙමෙයි ධහම කියලා කියන්නේ. බාහිරින් අපි සොයන පැහැදීමක් නෙමෙයි පැහැදීම කියලා කියන්නේ. දැන් මේ සූත්‍රෙම තියෙන බලන්නකෝ. චාන්කි සූත්‍රයේම. ලෝභය දුරු කිරීමක් ගැන කියනවා නම් ඒ දුරු කරන දහමක් ගැනත් කියනවාද? ඒ දහම හැසිරෙනවද? ඒ දහමේ හැසිරෙලා ප්‍රතිඵල අරද්නේ තියෙන. ඒ ප්‍රතිඵල ගත්ත ඒ ඔක්කොම සොයලා බලනවා කියනවා එයා. බලන්න ශ්‍රාවකගේ සෙවීම කියන එක. තමාගේ සසරෙන් එතර වීම පිණිස ශාස්ත්‍රවරයෙක් සොයනවා කියන්නේ මේ පොත පෙරළුවා, මේ කාගෙන් හරි හැවුවා, මේ සාදු කිව්වා රයිට් කියන එක නෙමෙයි. ඒකයි විඤ්ඤූ පුරිසෝ කියලා කිව්වේ. පච්චත්තං වේදබ විඤ්ඤූ කියන වචනේ දැන් මේකයි. විඤ්ඤූ පුරිසෝ කියන්නේ මේ නිකම් පහේ සාදු කියලා ඉන්න කෙනෙක් නෙමෙයි. නෝනැති කියන්නේ යන්නේ ඒකයි. නිකන් අපි වගේ ශාස්ත්‍රඥයන්ස එහෙම යනවට හිතෙනවට සිංහල පාඩම් වල වගේ සමාන පද යුගල පද ඒ විදිහට දේශනා කළේ නැහැ. ඒ හැම බණ හැම අර්ථයකටම එකින් එක විග්‍රහයක් තියෙනවා. දැන් සත්‍ය විභංග සූත්‍රෙම අපිට පාලියෙන් සජ්ජායනා කරනකොට හම්බෙනවනේ. පඤ්ඤපන, පට්ඨපන, විවරණ ඔය එක අර්ථ වලින් පනවන්නේ, විවරණය කරන්නේ, බෙද බෙදා දක් විභජනය කරන්නේ. ඒ සමාන පද සිංහල පාඩම නෙමෙයි ශාස්ත්‍රඥයන්සේ කළේ. ඒ වචනේ අර්ථය තියෙනවා. විභජනය කියන්නේ මොකක්ද? බෙදා දක්වනවා කියන්නේ මොකක්ද? ඊට පස්සේ පිළිසින දකින්නවා කියන්නේ මොකක්ද? පිළිසින දැකිය යුතු කාරණා මොනවද? ඒ විදිහට සූත්‍ර පිටකය තුල මේ කුද්දකිනේකයට ධර්ම ඒ පොත් වහන්සේලා තුල ඒවා විස්තර වෙනවා. නිකන් අර සිංහල පාඩම් කියලා දෙනවා වගේ නෙමෙයි භාග්‍යතුන් වහන්සේ නම වචන පාවිච්චි කළේ. ඒ පිළිසින දැකිය යුතු කාරණාවන් මොනවද?
අවබෝධ කළ යුතු කාරණාව මොනවද? ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණාව මොනවද? ප්‍රහාණය කළ යුතු කාරණාව, ඒ හැම එකක්ම ධර්මයේ විස්තර වෙනවා. අනේකයි ශ්‍රාවකයන් වහන්සේගේ අවබෝධය කියන්නේ. ඊට පස්සේ ශ්‍රාවකයා දකිනවා කියනවා ඊළඟට ද්වේෂය. දැන් අරහන් ගුණයෙන් විස්තර කරන රාග දේශ මොහ දුරු කිරීම ගැනනේ. එතකොට අන්නයා ගිහින් බලනවා. ඇත්තටම රාගය දුරු කරන, ඒ රාගය දුරු කරන දහමක්, ඒ දුරු කරපු උතුමක් වහන්සේ නමක් ඒ තුලින් ඒ ශ්‍රාවක පිරිසක් ඉන්නවද කියලා. ද්වේෂය ගැනත් එහෙම. මෝහය ගැනත් ඒ විදිහට දකිනවා කියනවා. ඊට පස්සේ ලෝභයේ ද්වේෂයේ නැති කෙනෙක් තුල යම් ආකාර කායික හැසිරීම පවා තියෙනවද, වාචික හැසිරීම පවා තියෙනවද කියලා, ඒ විදිහට තියෙනවද කියලා බලනවා, සොයනවා කියනවා. චංකි සූත්‍රය කියවලා බලන්න. එතකොට ඒ තුලින් අන්න ඒ තුලින් දකින්නකොට, ඒ ධාම තුලින් දකින්න ශ්‍රාස්තුන් වහන්සේ කිරිහි මන්න පහදිනවා කියනවා. එතකොට යට සත්‍ය කියන එක ආරක්ෂා කරන්න දෙයක් නැහැ කියනවා. එතකොට මේ සත්‍ය ආරක්ෂා කරනවා කියන්නේ ශ්‍රද්ධාවෙන් ගන්න දෙයින්, රුචියෙන් ගන්න දෙයින්, ඊට පස්සේ අහලා ගන්න දෙයින්. ඒකෙන් තමයි සත්‍ය ආරක්ෂා කරගෙන ඉන්නේ. ආරක්ෂාවට එහා දෙයක් තියෙනවා කියන සත්‍ය අවබෝධය කියලා දෙයක්ත්. සත්‍ය ආරක්ෂාව කියන එකක්, සත්‍ය අවබෝධය කියන්නේ තව එක දෙකක් කියනවා ශ්‍රාවකයන් වහන්සේ. ශ්‍රාවක භූමියකට අවශ්‍ය වෙන්නේ, ශ්‍රාවකත්වයකට අවශ්‍ය වෙන්නේ සත්‍ය ආරක්ෂාව නෙමෙයි, සත්‍ය අවබෝධයයි. සත්‍ය අවබෝධය තමයි ශ්‍රාවකත්වය කියලා කියන්නේ. සත්‍ය ආරක්ෂාව තමයි අනිත් එකේ කියවා. අනිත් ආගම් වල තියෙන්නේ මෙහෙම පොතේ තියෙන සත්‍ය ආරක්ෂා කරනවා ඒගොල්ලෝ. දැන් කුරානේ මෙහෙම තියෙන ඒගොල්ලෝ සත්‍ය ආරක්ෂා කරනවා. ඒ විනාශ වෙන්න දෙන්නේ නැහැ. ඒ කාර්යයකට අරම්මනම් කිව්ව ගහනවා මරනවා. ඒගොල්ලෝ ඒ සත්‍ය ආරක්ෂා කරනවා. ඒක ඒගොල්ලෝ ශ්‍රද්ධාවෙන් අදහන් ඉන්න දෙයක්. ශ්‍රාසුනාසිකෙදී අදහන් ඉන්න දෙයක් නෙමෙයි. අදහා ගන්න දෙයක් නෑ ශ්‍රාසුනාසික ධර්මයේ. එසේමයි එහෙමයි කිය අර මේ ගමරාල බණ අහනවා වගේ එහෙයි කියන එකක් නෙමෙයි ශ්‍රාසුනාසික ධර්මය. ඒ කියන්නේ ඊ අදහා ගන්නවා. භක්තියකුත් නෙමෙයි ශ්‍රාසුනාසික ධර්මයේ තියෙන්නේ. භක්තිය කියන්නේ බය තැත ගැනීම තියෙන එකක්. දැන් අපි ඉතින් ඔය කියනවා තමයි සාදර භක්තියෙන් යුක්තක බුදුරජාණන්සේගේ ධර්මයේ භක්ති කතාවක් නෑ. භක්තිය කියන වචනය තුල තියෙන බයක් තහ තැති ගැනීමක්. ඒ බය තැති ගැනීමෙන් තමයි යන්න අදහගන්නේ. පහන තිබ්බේ නැත්තම් යකා ගහයිද දන්නේ. පහන තිබ්බේ නැත්තම් දෙයියෝ කෝප වෙයිද දන්නේ. ඒතර තියෙන්නේ භක්තියක්. බුදුරජාණන්සේගෙත් අපි සරණ යාමකින් තිබිය යුත්තේ භක්තියක් නෙමෙයි. බුද්ධ පූජාව තිබ්බේ නැත්තම් අවුල් වෙයිද දන්නේ. දැන් ඔය ඒ භක්තියෙන් යුතුවයට එන ප්‍රශ්නේ ඒකයි. එතකොට එයාගේ පැහැදීමක් නැතුවද මේ පැහැදීම තියෙන ශ්‍රද්ධාව ආරක්ෂා කරන පැහැදීමක්. සත්‍ය අවබෝධයක් කරගෙන ශ්‍රද්ධාවක් නෙමෙයි ඒක. සත්‍ය ආරක්ෂා කරන පැහැදීමක් තියෙන්නේ. එතකොට මේ වගේ කෙනෙකුට පොඩ්ඩක් තව එහෙම වුණොත් දැන් මුලින් ඉඳන්ම ඔය පොඩි කාලේ ඉඳන්ම අපි කියමු බුද්ධ පූජාවට කරහනව නෙමෙයි මම එහෙම තියෙන එකට හොඳ නැහැ කියනව නෙමෙයි. ඒකේ උදාහරණයක් මම කිව්වොත් ඒ සත්‍ය ආරක්ෂා කරන අයගේ ස්වභාවයෙන් තේරුම් ගන්න. ඒ අය වෙනස් වෙනවා කියන්නේ දැන් පොඩි කාලේ ඉඳන්ම පොඩි ළමයෙකුට අම්මෙක් බුද්ධ පූජාව තියාගෙන ඒව මේව තියාගෙන ඉන්න උන් උදව් කරනවා. එයා උන සත්‍ය ආරක්ෂා කරන් ඉන්නවා. සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. කොල්ල වෙන ආගමක. ලස්සනට ඒ ආගම වෙනස් කරලා යන්නේ නැද්ද ඊට පස්සේ? යනවනේ. කලින් බැලුවොත් එයා මල් පහන් පූජා කළා නැද්ද? එයාට මේ පැහැදීම සත්‍ය අවබෝධයක් කරා එන පැහැදීමක් නෙමෙයි උනේ. සත්‍ය ආරක්ෂා කරගෙන හිටියා තාවකාලිකව. වෙන ආගම් වල මේ ආගමට ඉන්නේ මේ ආගම් වල වෙන ආගම ඒ හැම එකක්ම තියෙන්නේ සත්‍ය ආරක්ෂා කරන පැත්තක් විතරයි. ශ්‍රාස්ත්‍රුනාසිකේ ධර්මයේ තියෙන සත්‍ය අවබෝධයක් කරා යන එකක්. ඒ දෙකක්. එතකොට ඒකයි විස්තර හරි ලස්සනට මේ පැහැදීම ගැන විස්තර කරන්නේ චංකි සූත්‍රයේ. ඊට පස්සේ ওই විදිහට ලෝභය, ද්වේෂය, මෝහය ගැන ඔක්කොම ගැන විස්තර කරලා ඒ ද්වේෂය ගැනත් කියනවා. ඒ විදිහට කායික හැසිරීම, වාචික හැසිරීම තියෙනවද කියලා බලලා මෝහයනුත් ඒ විදිහට තියෙනවද කියලා බලලා තොර අන්න යා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ යා එහෙම් පිටින්මත් ඊට පස්සේ මේ අනේ සාදු කියන්නේ නැහැ කියනවා. ඊට පස්සේ හරි ලස්සන එතනදී විස්තර කරනවා. ඒ විදිහට අන්න එයා ශ්‍රද්ධාව පිහිටුවාගෙන හරි ලස්සන වචන ටිකක් තියෙනවා පාලියෙන් මේ සූත්‍රේ.
කොහොමද අන්නේ විදිහට සැබෑ ලෙස අන්නේ එකට තමයි එතකොට එයාට තියෙන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන්සේගේ අවබෝධය ගැන යම් පැහැදීමක් තියෙනවා. එතකොට යන ශ්‍රද්ධාව අදාගෙන නෙමෙයි ඒකට කියන්නේ ශ්‍රද්ධාව පිහිටුවාගෙන කියලා. ශ්‍රද්ධාව අදාහ ගන්න එකක් තියෙන්නේ ශ්‍රද්ධාව තියෙන්නේ පිහිටුවා ගන්න. ධර්මයේ විස්තර වෙන්නේ අපි කියන්නේ අපිට අහලා තියෙන මෙහෙම නේද? සීල් සමාදන් වෙනවා කියලානේ. සීලේ පිහිටවනවා කියලානේ. අපි අහලා තියෙන ඒ වගේම ශ්‍රද්ධාවටත් විස්තර කරන්නේ ශ්‍රද්ධාවේ පිහිටවනවා කියලයි. පිහිටනවා කියලයි. සීලේ පිහිටනවා කියලයි. ශ්‍රුතයේ පිහිටනවා කියලයි. ත්‍යාගයේ පිහිටනවා කියලයි. ප්‍රඥාවේ පිහිටනවා කියලා එක්කයි තියෙන ධර්මයේ විස්තර කරලා. ඒ අර්ථය කෙනෙක් වෙනස්. ඒක තියෙන දලිද්ද සූත්‍රය ඔන්න කියවලා බලන්න. ශ්‍රද්ධාව සමාදන් ශ්‍රද්ධාවේ පිහිටිනවා කියලා කියන්නේ. අදාහ ගන්නව නෙමෙයි. ඒ අදාහ ගන්නේ අර සත්‍ය ආරක්ෂා කරීමක් විතරයි. ඒ අදාහ ගැනීම නෙමෙයි වෙනස් වෙන්න පුළුවන්. ටකරන් කෑල්ලට පිටි පැකට් එකට සල්ලි වලට කසාදෙට ඉස්කෝලේ දා ගන්න උනම මේ අදාහ ගැනීම. ඒ අදාහ ගැනීම තියෙන එක්කෙනෙකුටවත් ඒ කිසි කෙනෙකුට කියන්න බෑ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයෙක්වත් කියලා. ශ්‍රද්ධානුසාරී වෙනවා කියන්නේ ශ්‍රද්ධානුසාරී වෙනවා කියන්නේ හරි පුදුම දෙයක් මේ ශාසනයක. බොහෝ දුෂ්කර දෙයක්. ශ්‍රද්ධානුසාරී මට්ටමකට පවයිනවා කියන්නේ. එතකොට මේ දැන් මෙතනදී අර ගුණය අර ලෝභ, ද්වේෂ, මෝහ ගැන ඒ ස්වභාවයන් තේරුම් ගනිමින් අන්නේ ශ්‍රද්ධාවේ පිහිටනවා. ආන්නේ පිහිටීමන තමයි කියන්නේ අන්න එතනදී කියන්න පුළුවන් ඒක ශ්‍රද්ධානුසාරී කියලා. ඇයි එතනදී ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා ඔක්කාන්ත සංයුත්තේ දේශනාවේ විස්තර වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාවෙන් අන්නෝ පිහිටවාගෙන ශ්‍රද්ධාව තුල පිහිටවාගෙන ඒ දහම අන්න දහම තුල තියෙන දේ අන්න ඊට පස්සේ යා සොයනවා කියලානේ ඔක්කාන්ත සංයුත්තේ හරිය ලස්සනට විස්තර වෙන්නේ. ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකගේ ස්වභාවය. ඒ විස්තර වෙන එක අන්න මෙතනදී භාග්‍යතුන්ස හරිය ලස්සනට දිගහැරලා විස්තර කරලා පෙන්නනවා. කොහොමද මේ විදිහට ශ්‍රද්ධාවේ පිහිටුවාගෙන සද්ධා ජාත උපසංකමිත යන ශ්‍රද්ධාව උපදවාගෙන පිහිටුවාගෙන අන්න මොකද කරන්න කියනවා උපසංකමිත්වා පයුරුපාසති ශ්‍රද්ධාව ඉපදවාගෙන ඉපදීම නිසා පිහිටුවාගෙන අන්න ඒ කෙනා මොකද කරන්නේ ඇසුරු කරනවා කියනවා. ඇසුරු කරන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වාඩි වෙලා ඉන්නවා. සිවුරේ ඉල්ල යනවා. දැන් සුණක් අත්තක් ගියේ. එතකොට අපිටත් ළඟින් යනකොට හිතන්නේ අපි දැන් අපි වුණත් හොඳ ලොකු හයි බයි මිනිස්සෙක් ළඟ යනකොට අපි මොකද කරන්නේ? එයා ඇසුරු කරනවා කියලානේ කියන්නේ. එයාට කෝප්පය අරන් යනකොට, එයාගේ තේ එක ළඟින් පිටිපස්සෙන් අරන් යනකොට, ඔයාලගේ වචනේ නම් වෙන වචන වට තියෙනවා. ඒ වගේ ඒවට කියන්නේත් ඇසුරු කරනවා කියලානේ. එතකොට ඒ ඇසුරක් නෙමෙයි මේ කියන්නේ. දැන් සුණක් අත්ත බලන්න බුදුරජාණන් පිටිපස්සෙන් ගියේ. බුදුරජාණන්ගේ සෙවණල්ල වැටුණා. ඒ විදිහට සිවුරු පෙරෙව්වා. සිවුරත් පොරවන් හිටියේ. බුදුරජාණන් වහන්සේ දැක්කනේ දෙතිස් මහා පුරුෂලක්. එතකොට ශ්‍රද්ධා ජාත උපසංකමිත වෙලා දෙයට. ශ්‍රද්ධායි තථාගතස්ස බෝධි තිබ්බද යාගේ. දැක්කේ නැද්ද? ඒ පිටිපස්සෙන් යන ගමනුත් මේ මිනිස්සයා මොකද කරේ? අර හෙළවෙලු තාපසයින්ට අත දික් කර කර හීයේ කීනා වෙවි වැඳ වැඳගෙන ගියේ. සාදු සාදු කිය මේ තමයි රහතන් වහන්සේ මේ තමයි රහතන් වහන්සේ කිය. ඒ සුණක්කත් අහලා තිබුණෙත් නැද්ද බුදුරජාණන් අරහන් කියලා? අහලා තිබ්බනේ. ඒ සුණක්කත් අහලා තිබුණේ නැද්ද බුදුරජාණන් සම්මා සම්බුද්ධයි කියලා? අහලා තිබ්බනේ. විද්‍යාචරණ සම්පන්නයි කියලා මිනිස්සු අහලා තිබුණේ නැද්ද සිවුරක් දාන් හිටියට? අහලා තිබ්බනේ. දකින්න බැරි වුණා දහමකින්. දහම දකින්න බැරි වුණා. දහම තුලින් සාසුණ හඳුනා ගන්න බැරි වුණේ මිනිසයාට. සිවුරු දාගත්තට. සුණක් අත්තට. අන්න ඒකයි මේ අදාහ ගන්නවා පිහිටුවා ගන්නවා කියනවා වෙනස් කියලා කියන්නේ. ජීවමාන රහතන් වහන්සේ දැක දැක අර හෙළුවෙල්ලෙන් ඉන්න තාපසෙනින්ටනේ රහතන් වහන්සේ කිය වැඳ වැඳ ගිය බුදුරජාන්සේ ඉස්සරහින් වඩිනකොට මේ මිනිසා ඊළඟට පිටිපස්සෙන් යනකොට දීගෙන එකයි බලන්නේ මේ සූත්‍රය කියවලා. පහදිනවා සද්ධානුසාරී වෙනවා කියන්නේ එසෙම සෙලේසි එකක් නෙමෙයි. ඊට පස්සේ ශ්‍රද්ධාවේ පිහිටුවා ගත්ත කෙනා උපසංකමිත්වා පෛරුපාසනය කරනවා කියන්නේ මොකක්ද?
බුදුරජාණන් වහන්සේ ළඟට වාඩි වෙලා ඉඳගෙන තෙහෙහි කී ඉන්න එකද? නෑ හරි ලස්සනට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පෛරුපාසනය කරන්නේ මොකක්ද කියන එක. පෛරුපාසන්තෝ සෝතං ඕදාති අන්නයා කන යොමුනවා කියනවා. පෛරුපාසනයේ පිණිස අන්න යම් දෙයකට. පෛරුපාසනය කරනවා කියන්නේ ඒකයි. මොකක්ද අන්න බුදුරජාණන් දේශනා කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති ධර්මයයි ඔහි පෛරුපාසනය කරන්නේ. දැන් අපි අහලා තියෙනවනේ කියනවනේ හැමෝම දැන් කියවනනේ කල්යාණ මිත්‍ර ඇසුර. දැන් කල්යාණ මිත්‍ර ඇසුර කියන එක තරම් ලෝකයේ කතා වෙන වචනයක් නැහැ වගේනේ. කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නේ කොහොමද කියන එක ගැන දන්නේ නැනේ. කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා කියන්නේ මෙන්න මේකටයි. ධර්මයයි ඇසුරු කරන්නේ. ධර්මයෙන් උපන්නා වූ කල්යාණ මිත්‍රයෙක් විය යුත්තේ. කල්යාණ මිත්‍ර වේශයෙන් මොනවා කරන්න බැරිද? කල්යාණ මිත්‍රයා කීකේ ගමරාලල ඕන තරම් හදන්න පුළුවන් එහෙයි කියන. නමුත් ධර්මයේ දීලා නැත්තම් ධර්මයනුයි යන්න සැබෑ ලෙස හොයාගන්නේ. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ධර්මයේ යසන්න යන්න. මොනෝද ඒ ධම කිව්වේ? සතර සතිපට්ඨානය. සතර සම්‍යක් පදහන වීරිය. සතර ඉර්ධිපාදය. පංච ඉන්ද්‍රිය ගැන, පංච බල ගැන, සප්ත බොජ්ජංග ගැන, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන. ඒ දේවල් ගැන අහනකොට යන්නේ ඊට පස්සේ තියෙන්නේ. හරි ලස්සන ඊට පස්සේ මේ මාර්ගය අන්න දැන් මේ විස්තර කරන්නේ බුදුරජාණන් ඊළඟට සත්‍ය අවබෝධය කරා යන හැටි. ඔන්න බලන්න ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය කියන එක. ශ්‍රාවක භූමියට පැමිණෙමින් සත්‍ය අවබෝධයක් කරා යන සත්‍ය අවබෝධයේ අවසානය කියන්නේ අරහත්වය. ඒ කරා යන හැටි විස්තර කරන මේ ලස්සනට මාර්ගය විස්තර කරන හැටි. ඒතර අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේම අපිට මාර්ගය විස්තර කරලා තියෙනවා යන හැටි මේකයි කියලා. එක එක්කෙනාගේ අනේපණේ කීකේ එල්ලෙන්න දෙයක් නැහැ අපිට. එල්ලෙනවා නම් එල්ලෙන්න ඕන දේ ගැන විස්තර කරන මොකක්ද මේ? ධර්මය. ඕහිත සෝතෝ ධර්මය යහන්න ඕන. ධර්මයේ හල බුදුරජාණන් එංගලන්තේ ඉපදුනා මයංගනේ ඉපදුනා කියන එකක් ගැන නෙමෙයි. ධර්මය කියන්නේ මොකක්ද කියලා අපිට ශාස්ත්‍රුණ දේශනා කරන්නේ යන්නේ අර ටික. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අද සත්‍තිස් බෝධිපාක්ෂික ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන කතා නොකරන තාක් කිසි දවසක සද්ධානුසාරී ශ්‍රාවකයා කියන කෙනෙක්වත් බිහි වෙන්නේ නැහැ. වන්දි පුදයි අරව කරයි මෙව්ව කරයි ලේව කියයි සාදු කියයි මේව කියයි එහෙයයි මෙහෙයයි අරව හදයි මේවදයි. හැබැයි ඔහු ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකෙක් නෙමෙයි. ඔන්න ඇත්ත. ඒ පැහැදීම මේකයි අපිට පවාද දකින්න හම්බෙන්නේ. ඒ පැහැදීම් කාලයක් යනකොට වෙනස් වෙනවා. ඒ පැහැදීම වෙනස් වෙනවා කියන්නේ මගේ නම කිව්වේ නැහැ කියලා කාලයක් ඒ කාලයක් ඉඳලා ඒගොල්ලෝ යන්න මගේ නම කිව්වේ නැහැ. එහෙනම් සද්ධාව පිහිටුවා ගත්තනම් නම කිව්වේ නැහැ කියලා කොහොමද අහක් වෙන්නේ? ඊට පස්සේ මට විශේෂයෙන් සැලකිල්ලක් දැක්වෙන මට ස්පෙෂල් තෑන්ක්ස් කළේ නැහැ. thank you so much කිව්වේ නැහැ මට. thank you very much කිව්වේ නැහැ මට. ඒ නිසා මම යනවා. එහෙනම් පිහිටුවා ගත්තනම් කොහොමද එහෙම වුනේ? ඒකයි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා කියන එකයි ශ්‍රද්ධාව අදාහ ගන්නවා කියන දෙකක් කියන්නේ. ඒකයි ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකෙක් වෙනවා කියන එකත් ලේසි නැහැ කියලා කියන්නේ. ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා නිතරම පෛරුපාසනය කරන්නේ භජනය කරන්නේ කොමක්ද? ධමයි, ධර්මයයි. ධම තමයි ශාස්ත්‍රු. ධම තමයි ගුරුවරයා. ධම තමයි කල්යාණ මිත්‍රයා. ඒ ධමින් තමයි අන්න කල්යාණ මිත්‍ර සාමාන්‍ය ඇසුරකට අන්න පුද්ගලයෙක් වශයෙන් තෝරගන්නේ. ඒ පුද්ගලයා තුලත් ඒ සොයාගන්න කල්යාණ මිත්‍රයයි කියන පුද්ගලයා කියන සොයාගන්නේ කෙනා තුල ධම කියන එක දැන් බලන්නකෝ. බුදුරජාණන් ඒ ශ්‍රාවකයන්ට සොයාගන්න හැටි විස්තර කරපු හැටි. එහෙම සොයාගන්න කෙනා තුල චෙක් කරලා බලනවා කියනවනේ.
ඒ කියන බණේ හරියට ඒ කියන ටික වචනයෙන් කායිකව ඒ ලෝභය දුරු කරන දේ, ද්වේෂය දුරු කරන දේ, මෝහය දුරු කරන ආකාරය තියෙනවද කියලා. නැත්තම් කල්යාණ මිත්‍රයා වේශයෙන් ළඟ ඉන්න කෙනාට මේ කුහක කෙනෙක් ගාවට සෙට්ටුනොත් එහෙම ඒ අහිංසක ඉවරයිනේ. අද කොච්චර ඉන්නවද? අන්න ඒකයි මොලේ ඇතුව සරණ යන්න ඕනේ කියලා කියන්නේ. ඒකයි මොලේ ඇතුව සරණ යනවා කියන වචනේ තමයි අර දැන් මේ විඤ්ඤූ කියලා කිව්වේ. විඤ්ඤූ පුරිසෝ නෝනෙත පුරුෂයෝ කියලා කිව්වේ ඒකයි. විඤ්ඤූ නැති පුරුෂයාට උපමා කළේ කොහොමද? පඬරැල්ල වගේ යන්න. පරිප්ලව පසාදස්ස. එයා පඬරැල්ල වගේ පැහැදීම් තියෙන විඤ්ඤූ නෙමෙයි. පඬරැල් පැහැදීම්. ඒ කියන්නේ පඬරැල්ල වගේ එහෙන් හුලෙන් ගහනකොට සාදු කියනවා, මෙහෙන් හුලෙන් ගහනකොට සාදු කියනවා. අනේ හොඳයි කියන ඒ විඤ්ඤූ නෙමෙයි ඒගොල්ලෝ. විඤ්ඤූ පුරිසෝ කියලා කියන්නේ පටන් ගන්න විඤ්ඤූ පුරිසයා පටන් ගන්න ශ්‍රද්ධානුසාරී මට්ටමේ සිට. ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා කියන්නේ විඤ්ඤූ පුරිසෙක්. නුවණැති කෙනෙක්. අන්න ඒකයි සෙල්ලන්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඒ ධර්මයේ ඊට පස්සේ මොකද කරන්නේ? සුත්වා ධම්මං ධාරේති. ඒ ධර්මයේ දරා ගන්නවා කියනවා. සුත්වා ධම්මං ධාරේති කිය මොකද්ද? ශ්‍රුතය. සීක බලවල තියෙන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත කියලා කියන්නේ යන්නේ ඒකනේ. ශ්‍රුතමේ ඥානය. ධාරේති කිව්වේ ඒකයි. ධාරණය කර ගන්නවා කියන ශ්‍රුතය. අපි දැන් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියලා ඔහොම හැඳින්නුවට ඒ වචන විස්තර කරනකොට ඉස්සරහින් මොකද්ද ශාසුනාසේ දාන වචනේ? ශ්‍රද්ධා බලය, සීල බලය, ශ්‍රුත බලය, ත්‍යාග බලය, ප්‍රඥා බලය කියලා නේද සීක බලවල විස්තර කරන්නේ. බල කියලා නේද විස්තර කරන්නේ. ශ්‍රද්ධා බලං, හිරි බලං, ඔත්තප්ප බලං ඔය විදිහට නේද විස්තර වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම වල විස්තර වෙනවා මුලින්ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි කියන ඉන්ද්‍රිය ධර්ම විස්තර. ඉන්ද්‍රිය ධර්ම පස්සේ කොහොමද? ශ්‍රද්ධා බලං, විරිය බලං, සති බලං ඔය විදිහට නේද යන්නේ. එතකොට සීක කෙනා සතුව තිබෙන ශ්‍රද්ධාව කියන්නේ බලයක්, අන්න පිහිටුවා ගත්ත දෙයක්, අදාහගත් එකක් නෙමෙයි. සීලය කියලා කියන්නේ අදාහගත්ත සීලයක් නෙමෙයි, පිහිටුවා ගත්ත එකක්. දැන් බලන්න ඒ පිහිටවගත්ත සීලයක් තිබෙනවා කියලා කියන්නේ, පිහිටනවා කියලා ඒ සීලය තුල කියන්නේ අමුතුවේ මේ දැන් අපි වැඩසටහන පටන් ගන්න කලින් ගන්නකෝ කිව්වා සාදු කිව්වා හරිනේ. එහෙම පිහිටව ගන්න එක නෙමෙයි. මේ සීලය කියන එක සැබෑ ලෙස පිහිටව ගන්නවා කියන්නේ, අවබෝධයෙන් පිහිටව ගන්නවා කියන එක උදාහරණයක් ගත්තොත් එහෙම අපි හැමෝම ආලවක සූත්‍රය අහලා තියෙනව නේද? ආලවක සූත්‍රය අපි සමහරවිට කටපාඩිනුත් කියනව නේද? ඒ කාරණා ටිකත් අපි කියනව නේද? ඒ කාරණා ටික ආලවක යකා භාගතුන් වහන්සේගෙන් අහනකොට අන්න ඉස්සෙල්ලා ඒ ධර්ම අය අහපු ප්‍රශ්න ටිකට ධර්මයෙන් ශාස්ත්‍රඥ වහන්සේ පිළිතුරු දුන්නේ. ධර්මයයි කිව්වේ. යකාටත් භාගතුන් ඉස්සෙල්ලා ගිහිල්ලා කිව්වනේ මම අරහන් අදහ ගන්න. සම්මා සම්බුද්දයි අදහ ගන්න. දැන් බලන්න ඊළඟට මම විද්‍යාචරණ සම්පන්නයත් එහෙම කිව්වේ නැහෙනේ. ධර්මයේ කිව්වේ. යකා අහපු ප්‍රශ්න ටිකට ධර්මයෙන් දුන්නේ. ඊට පස්සේ අවසානයේ යකා මොකද කිව්වේ? අපි මේ පැත්තක් හිතන්නේ නැහනේ. යකා කිව්වන්නේ කොහොමද? ඒතම් භගවං ගෝතමං සරණං ගච්ඡාමි. ඊට පස්සේ මෙන්න දෙකකුත් කියනවා. ධම්මංච භික්ඛු සංඝංච. ධර්මයත් භික්ෂු සංඝයාසන. ඒ කවුද යට ඒ වෙලාවේ ඒව කියලා දුන්නේ? දැන් කවුද යට ඒ වෙලාවේ භගවන්තං ගෝතමං කියලා කිව්වේ? කලින් බැන්නේ කොහොමද? එම්බාසරමනේ නැකලා ඵල මෙතනින් කියලා කිව්වේ. උස්සල විසි කරනකෝ ගගෙන් එහාට කකුල් දෙකෙන් අල්ලලා කිව්වේ. එහෙනම් එහෙම කලින් දැනන් හිටියන භගවන්තං ගෝතමං, ධම්මං ගෝතමං, ඊට පස්සේ මේ සංඝයා කියලා පිරිසක් ඉන්නවා. එහෙම ඒක කලින් එහෙම විදිහේ පාට් එකක් දානවා දෙන. ඊට පස්සෙත් මොකද්ද කියන්නේ? උපාසකම්මං භවං ගෝතමෝ සරණං ගච්ඡාමි. උපාසක මේ යකෙක් කියන්නේ. ඊළඟටත් මොකද්ද කියන්නේ? ඒවං විචරිස්සාම ගාමං පුරා පුරා නමස්සමානෝ සම්බුද්ධං. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට නමස්කාර කර කර ගමින් ගමට යනවා කියනවා. එතකොට ඒ ටිකක් කලින් දැනන් මේ ওই විදිහට කලින් මේ අවසානයා කියනවනම් කලින් දැනන් හිටියනම් අර විදිහට මුලින් කකුල් දෙකෙන් අල්ල විසි කරයි කියයිද? බුදුරජාණන් නැකටලා පල්ල එම්බා ශ්‍රමණේ කියලා බණීද?
අන්න ඒකයි ධර්මයකින් දැක්කා කියලා කිව්වේ. ධර්මයෙන් දැකීමත් එක්ක බුදුරජාණන්සේ ධර්මයේ සංගය තිසරණේ මෙතන තියෙනවා. ඒ උපාසකත්වයත් එක්ක කෙලින්ම ඔහු සීලේ පිහිටනවා. සතුන් මෙරීමෙන් සොරකමින් වලකිනවා. දැන් මුල් අවුරුදු 20 තුල සිල්පද පැනවීමක් තිබුණේ නැහැ නේ. එතකොට ඒ උතුමන්ට සීල් තිබ්බේ නැද්ද? ඒ සරණ යාමත් එක්ක ඒ සීලේ පිහිටනවා කිව්වේ ඒකයි. ඒක බලයක් කිව්වේ ඒකයි. පිහිටවන දෙයක් කිව්වේ ඒකයි. ශ්‍රද්ධාවේ පිහිටනවා, සීලේ පිහිටනවා, ශ්‍රුතේ පිහිටනවා කිව්වේ ඒකයි. එතකොට බලන්න මේ ධර්මයේ සුත්ව ධම්මං ධාරේති අහලේ ධර්මයේ දරා ගන්නවා. මොකක්ද මේ ධර්ම? අර සතර සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්. හරි ලස්සනයි මේ සත්‍ය අවබෝධය කරා යන හැටි විස්තර කරන හැටි භාගතුන් වහන්සේ. ඊළඟට විස්තර කරනවා සුත්ව ධම්මං ධාරේති. භාගතුන් වහන්සේ ඊට පස්සේ දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. ඒ දරාගත්තා වූ ධර්මයේ අර්ථය උපපරික්ඛති. උපපරික්ඛති කියලා කියන්නේ පරික්ඛති කියලා කියන්නේ ඒ හොඳින් අහුක ධර්මයේ අසන ලද ධර්මයේ ධාරණේ දරාගත් ධර්මයේ අර්ථ නැවත නැවත නුවණින් විමසනවන්නේ. උපපරික්ඛති. නැවත නැවත පරීක්ෂා කරමින් විමසමින් යනවා. ධර්මයේ අහලා තියෙනව නේද මෙහෙම වචනයක් නුවණින් විමසන කෙනාටයි මේ ධහම තියෙන්නේ කියලා. යෝනිසෝ මනසිකාරය කියන වචනයක් අහලා තියෙනව නේද? යෝනිසෝ මනසිකාර කරනවා කියලා කියන්නේ කාපු හැටි, බොන හැටි, ඊට පස්සේ සිවුර අඳින හැටි, නැෂනල් එක අඳින හැටි විමසන එක නෙමෙයි. විමසනවා කියලා කියන්නේ ආන්ගේ ධාමයි විමසන්නේ. මොනවද ධම් මේ මම නෙමෙයිනේ කියන්නේ බුදුරජාණන් කියපු ධාමේ මේ තියෙන්නේ. දේශනා කරපු. දතානං ධම්මානගේ දරාගත්තා වූ ධාම. දරාගත්තා වූ ධාම කියන්නේ මොකක්ද? අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. ඒ දතාගත්තා ධාරණය කරගත්තා වූ ධම දතානං ධම්මානං අත්තං ඒ ධර්මයේ අර්ථ සතර සතිපට්ඨානය අර්ථය මොකක්ද? කායානුපස්සනාවයි, වේදනානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි. අන්නේ අර්ථය උපපරික්ඛති නුවණින් විමසන්නේය. අත්තං උපපරික්ඛති. කායානුපස්සනාවේ අර්ථය මොකක්ද? කයේ යථා ස්වභාවය අවබෝධ වන ආකාරයෙන් නුවණින් පිළිසිඳ දැකීමයි කායානුපස්සනාවේ අර්ථය. ඒ උපපරික්ඛති විමසනවා. මොකද්ද? ආනාපාන සතිය පුරුදු කරනවා මෙන්න. එතකොට බලන්න දැන් තේරෙනව නේද සද්ධානුසාරී වෙනවා කියන්නේත් සෙල්ලම් නැහැ කියලා. ඒතර සද්ධානුසාරී ශ්‍රාවකයෙක් කියන්නේ ධර්මයේ හැසිරෙන්නේ නැහැ කියන්නේ නැහැ කියන්න බෑනේ. අන්න ධර්මයේ හැසිරෙනවා. ඒතර සද්ධානුසාරී ශ්‍රාවකයා සතර සතිපට්ඨානය ගැන දන්නේ නැහැ කියන්න බෑනේ. සද්ධානුසාරී ශ්‍රාවකයා කියන කෙනාට සතර සතිපට්ඨානය කියන එක ඌව ගැඹුරු ධර්මයන් මේ කාලයට හරියන්නේ නැහැ. එහෙම කියන්න බෑනේ. එහෙනම් අමුතු සද්ධානුසාරී එකක් ඒක. ඔව් අපිට තේරෙන්නේ අපි පොඩි වැඩි පොඩි ලොකු කතාවක් නෑ ධර්මයට. එහෙනම් අවුරුදු 7 රහතන් වහන්සේලා බී වෙන්නේ කොහොමද? අන්න ඒකයි මොලයක් විඤ්ඤු මොලයක් තියෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට ඔහු සොයන්නේ ධර්මයේ නමින් වෙන දෙයක් සොයන්නේ. ඒකයි යාට මේවත් මිනිස්සෙකුට අපිට උනත් පටිච්චසමුපාදේ හරියට තේරෙන්නේ නැහැ තමයි. නමුත් පටිච්චසමුපාදේ තේරුම් ගන්න අදහසක් හරි තියෙන ඒ කියන්නේ කැමැත්තක් හරි තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් සොයන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් විමසන්න ඕනේ. විමසීමක් කියන එකක් ඔහු තුල තියෙන්න ඕනේ. ඒ සොයන්න එයා යොදාගන්නේ බුදුරජාණන්ගේ ධර්මයයි යන්නේ. ඒ ධර්මයේ ලස්සනට තියෙනවනේ නාම යනු මොකද්ද? රූප යනු මොකක්ද? නාම රූප යනු මෙන්න මෙයයි. එතකොට අන්න ඒක තේරෙන්නේ තුන තමයි අන්න ඉන්නේ කවුද? පෛරුපාසන්තෝ. පෛරුපාසනය කරන්න අන්න කල්යාණ මිත්‍රයා කියන කෙනා. පුද්ගලයා කියලා හඳුනන කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා කියලා හඳුනන කායික කෙනා. රූපවත් කෙනා භජනය කරන්න යන්න එතකොටයි. කල්යාණ මිත්‍රයනු කියන
එතකොට එයාගෙන් තමයි යන්නේ ඒක සොයාගන්නේ. අසා දැනගන්නේ. අන්න ඒකටයි භජනයක් කියලා කියන්නේ. ඇසුරක් කියලා කියන්නේ. ඊළඟට අත්තානං හරි ලස්සන ඊට පස්සේ උන්න වේදනා ওই විදිහට සතර ඉර්ධිපාද පංච ඒ ඔක්කොම අර්ථයන් නෝනින් විමසනවා කියන බලන්න. එහෙම නැතුව හිතන්න එපා මේ සෙල්ලම් එකක් කියලා. බුදුරජාණන්ගේ ධර්මයේ සරණ යනවා කියන්නේ මේ නිකන් අපි හිතන පහේ එකක් නෙමෙයි. එහෙනම් මල් පහන් පූජා කරනකොට බයිනව නෙමෙයි. අපිත් කරනවා ඒක. එතකොට එහෙම එකකින් සරණක් යන්න ඕන නම් සතර සතිපට්ඨානයක් එහෙම එකකින් මූලික අර්ථයක් දෙනවා නම් එහෙනම් බුදුරජාණන් නමක් අවුරුදු 6ක් බෝසතාණන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා සතර සතිපට්ඨානයක් ගැන දේශනා කරන්න ඕනේ නෑනේ. සතර ඉර්ධිපාද ගැන කියන්න ඕනේ නෑනේ. සතර සම්‍යක් ප්‍රධාන වීරියක් ගැන කියන්න ඕනේ නෑනේ. මේ හරි ලස්සනට මේ දේශනාව ඉස්සරහට විස්තර වෙනවා. ඊට පස්සේ දේශනා කරන අත්තං උපපරික්කතෝ ධම්මං නිජ්ජානක්ඛමති. අන්න අත්තං උපපරික්කතෝ අර්ථ නූනින් විමසන කොට ධම්මං ආනි ධර්මයන් මොකක්ද අර සතර සතිපට්ඨානේ නම් කයෙහි යථා ස්වභාවයේ පිළිබඳව විඳීමේ යථා ස්වභාවයේ පිළිබඳව ඊට පස්සේ සිතෙහි යථා ස්වභාවයේ පිළිබඳව ධර්මයන්ගේ යථා ස්වභාවය පිළිබඳව එක්ක නැත්නම් ඉර්ධිපාද වශයෙන් ගත ඡන්ද චිත්ත විරිවීමන් සාදී දේවල් අන්නේ දේවල් නිජ්ජානක්ඛමති නිෂ්ඨාවකට එනවා කියනවා. නිෂ්ඨාවකට එනවා කියන්නේ මොකක්ද? ඒ තමයි කියනවා ඒ කියන්නේ වැටහෙන්න පටන් ගන්න. ඔහුට තේරුම් යනවා. අවබෝධ වෙනවා. මෙතන නිෂ්ඨාව කියලා කියන්නේ අන්න ඊළඟ සමහර විට සෝවාන් භූමිය වෙන්න පුළුවන්. ඒ උතුමන් සෝවාන් ශ්‍රාවක බවට පත් වෙනවා. නැත්තම් මනාකොට ඒ ශ්‍රාවකයන් වහන්සේ ඒ ධර්මයේ තුල හොඳට පිහිටනවා. නූනින් විමසන්න පටන් ගන්නවා. එහෙම නැතුව නෑ. නිෂ්ඨාවට පැමිණෙනවා කියන්නේ ඒකයි. ඒ නිෂ්ඨාව කියලා කියන්නේ සොලවන්න බෑ ඒක. නිෂ්ඨාවකට පැමිණෙනවා. ඒ කියන්නේ මේ තමයි ඇත්ත කියන එක. අන්නේ නිෂ්ඨාවට පැමිණීම තමයි යන්න සැබෑ ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් මෙතන නිෂ්ඨාවට පැමිණීම කියන එක සද්ධානුසාරී වෙන්න පුළුවන්. ධම්මානුසාරී වෙන්න පුළුවන්. ඒ නිෂ්ඨාව කියන එක. එතකොට ආන්නේ ශ්‍රාවකයා දන්නවා කයේ යථා ස්වභාවයේ නෝනින් දකින්න නැතිව සතර සතිපට්ඨානයක් ගැන විමසන්නේ නැතුව සසර දුකින් නිදහස් වීමක් නැහැ කියන එක. සත්‍ය ඥානයකට පැමිණෙලා නෙමෙයි එතක මේ කියන්නේ. එයා දන්නවා ඒ ශ්‍රාවකින් වහන්සේ දන්නවා මෙන්න මේ දේවල් තේරුම් ගන්න නැති තාක් මේ ශාස්ත්‍රඥාසිකේ ධර්මයේ පිළිසරණක් නැහැ කියන එක. ඒ ශාස්ත්‍රඥාසිකේ ධර්මයේ හැසිරෙනවා කියන එකක් නෙමෙයි කියන එක. පාන්නේකනේ. දැන් ගොඩාක් අය ඒක තේරුම් ගන්න අද රාගේ කියලා ගොඩාක් අය කෑ ගහනවනේ. එක්ක ද්වේෂයේ තරහ යනවා කියලා කෑ ගහනවා. මෛත්‍රී භාවනාවත් පාඩන්නේ නැහැ. රාගේ කිය අහනවා අසුභ භාවනාව පාඩන්නේ යන්නේ. එතකොට අසුභ භාවනාවත් පාඩන්නේ නැතුව රාගේ කිය ඉඳලා එයා ගිහිල්ලා මේ ඊට පස්සේ මොකද්ද මේ යකෙක් ඉන්නවා කිව්වට හරියන්නේ නැහෙනේ. යකා ඉන්න පුළුවන්. එහෙම පැති තියෙනවා හරි. අසුභයක්වත් දන්නේ නැතුව ද්වේෂයක්වත් නිදහස් වීමක් ගැන මෛත්‍රී භාවනාවක්වත් පාඩම් නැති කෙනෙක්. ඒකක් පුරුදු නොකරන කෙනෙක්. රාගය තියෙනවා කාටත්. හැබැයි අසුභය කියන එක දේශනා කරලා තියෙනවා බුදුන්. ඒ පුරුදු කර බලන්න ඕනේ. ඒ බල තමයි යන්න තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දෙවියන් වහන්සේ රාගය දුන්න කියවට හරියන්නේ නැහනේ. ඒකයි ඒ ප්‍රශ්න කවදාවත් අඩුවීමක් නැත්තේ. අවුලෙන් අවුලටම යන්නේ ඒකයි. අවසානයේ ඒගොල්ලෝ ඉතුරු වෙන්නේ ඊට පස්සේ දේවාල ගානෙන් ඒකයි අවසානයේ ඉතුරු වෙන්නේ පොල් ගෙඩියයි පොල් මලයි විතරයි ඒගොල්ලන්ට. වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
පොල් මලෙන් ඔලුවට ගහගන්නවා දිෂ්ටි වෙනවා. ඊට පස්සේ පොලයක් ගහගෙන පොලේ ගහගෙන ඉන්නවා. අයියෝ දේවාල අසරින් ගන්න කියලා යක්කු බූතු නැති බූතු ඇඟට දාගන්නවා. ඒ දිෂ්ටි වේ පොල් මලෙන් ඔලුවට ගහගෙන ඕක පොල් මලයි පොල් ගෙඩියයි නෙමෙයි ඉතුරු වෙන්නේ බලන්න. ඔය දෙක විතරයි ඉතුරු වෙන්නේ. අවසානයේ වෙන්නේ තණ්හාව ප්‍රහාණය කරන්න ඇවිල්ලා සද්ධාවත් ප්‍රහාණය කරගෙන පොල් මලයි පොල් ගෙඩියයි ඉතුරු කරගන්න එක තමයි වෙන්නේ. ගොඩක් අය රුණේ ඕකයි. වෙන්නේත් ඕකයි. ඔන්න ඕකයි මිනිස්සුන්ගේ තිබෙන අවාසනාවන්තකම කියලා කියන්නේ. ඇයි ශාස්ත්‍රුන් වහන්සේගේ සැබෑ දහමට පිටුපෑමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ සැබෑ දහම කියලා ඒගොල්ලෝ සිතන් හිටිය යන වෙන දෙයක් එන්නේ ඒකයි. එතකොට දේශනා කරනවා ධම්මං නිජ්ජානක් කන්තිය. අන්නේ මෙන්න මේ වගේ තමයි යන්න තියෙන්නේ මේ සතර සතිපට්ඨානයෙන්. සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් සතර ඉර්ධිපාදයෙන් පංච ඉන්ද්‍රියෙන් පංච බලයෙන් සප්ත බොජ්ජංගයෙන් නුයි කියලා මේ ටික නුයි කියන එක මේකයි ධහම කියන එකෙන් නිජ්ජානක්ඛන්තියක නිෂ්ඨාවකට පැමිණිච්ච කෙනෙකුට බුදුරජාණන් ඊට පස්සේ දේශනා කරනවා ධම්මං නිජ්ජානක්ඛන්තිය සති ඡන්தோ ජායති. අන්න ඒ ධර්මයනි කියලා තේරිච්ච කෙනාට තමයි කියනවා ආසාවක් ඇති වෙන්නේ සති ඡන්தோ ජායති. අනේ මේ ධර්මය මට හැසිරෙන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා බලවත් ආසාවක් එයාට ඇති වෙනවා කියනවා. එදාට පොල් මලයි පොල් ගෙඩියයි නෙමේ බලවත් ආසාව ඇති වෙන්නේ. එයාට බලවත් ආසාව ඇති වෙන්නේ අනේ මේ අසුබේ පුරුදු කරගන්න තියෙනවා නම් අනේ මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර සම්‍යක් ප්‍රධාන ඉන්ද්‍රිය මේ වඩන්න තියෙනවා නම් ඉර්ධිපාදයන් බැරි වෙයි. අපි දන්නේ අපේ පින් බලය අපිට පේන්නේ. අපි පින තියෙනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. පින තියෙනවද නැද්ද කියලා දකින්න දන්නේ ශාස්ත්‍රුණාසි විතරනේ. ඒ පුද්ගලයාගේ ඒ කර්මානුරූප පසුබිම දකින්න දන්න ඥානෙ තිබුණේ කාටද? ශාස්ත්‍රුණාසිට පමණයි. ඒ නිසා අපි කෙනෙකුට කියන්නත් බෑ පින නැහැ කියන්නත් බෑ. තව කෙනෙකුට පින තියෙනවා කියන්නත් බෑ. ඒතර අපිට යම් කිසි කෙනෙකුට ශ්‍රාවකත්වයක පිහිටපු කෙනෙකුට තියෙන්නේ ඒ ධර්මයක් පුරුදු කරන් යන එක. මොකද ඒ ධර්මයේ පුරුදු කරන්නත් මොකද පිනක් ගෙවෙනවා කියලා ඉස්සෙල්ලා නෑනේ. ඉස්සෙල්ලාට පිනක් රැස් වෙන එකක් වෙන්නේ. ඒ පින රැස් වෙමින් තමයි කුසලයක් තුලින් අන්න ඊට පස්සේ වෙන්න තියෙන කරුණු ටික විදර්ශනාවකින් වෙන්නේ. මුලින්ම ධර්මයේ හැසිරෙන්න රැස් වෙන්නේ උට පිනක්. අන්න ඒකයි. ඉතින් ධර්මයේම තියෙනවනේ මෛත්‍රියේ තමයි අග්‍රම පින කීකේම. එතකොට පින් නෑ මට පින් කරගන්න වෙලාවල් නෑ එකක් දොඩවන්න ඕනේ නෑනේ. අහං අවේරෝ හෝමි කියලා හිතන්නේ සල්ලි යනවද? හිතන්න බැරි වීරියක් නැති ඒ ජීවිතවල තිබෙන මේ අර කාලකන්නිකම ඇරෙන්න වෙන මොකද්ද? ආන්න ඒකයි. හරි ලස්සන බයිබල ඡන්தோ ආශාවක් ඇති වෙනවා කියනවා අනේ දහම කියලා. සාදුකේ කියන එකක් නෙමෙයිනේ තියෙන්නේ. අනේ දහම හැසිරෙන්න ධම්මං නිජ්ජානක්ඛන්තිය සති ඡන්தோ ජායති. ආශාව ඇති වෙනවා කියනවා කොමකටද? අර්ථ නෝනින් ඉමසද්දී එම ධර්මය වැටහෙන්න ගන්නවා. ධර්මය වැටහෙන්න පටන් ගත්ත විට ධර්මයේ හැසිරෙන්න යාට ආශාව ඇති වෙනවා කියනවා. බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඊට පස්සේ දේශනා කරන කොහොමද? චන්දං ජාතෝ උත්සහති. අන්න ඒ ඡන්දය ඇති වෙච්ච කෙනා තමයි ඊට පස්සේ අන්න උත්සාහ කර ආසාව ඇති වීම නිසා එයා උත්සාහ කරනවා කියන්නේ. එයා එතකොට මේවා ගැඹුරුයි. මෙව්වා තේරෙන්නේ නැහැ. මෙව්වා ලොකු අයටයි මෙව්වා පොඩි. ඒකත් දැන් එහෙම කතා තියෙනවද? ඒ කියන්නේ මොකද්ද? එයාට ධර්මයක් ගිහිල්ලා නැහැ. එයාට ධර්මයක් ඇති කර වඩන්න ඕන කියලා කිසි ඡන්දයක් නැහැ. එයා පෛරුපාසනයක් නැහැ. එයා සතර සතිපට්ඨානයක් ගැන දන්නේ නැහැ. බුදු කෙනෙක්වත් හරියට දන්නේ නැහැ කියන්නේ එයා. එයාට ආසාව ඇති වෙනවා චන්දං ජායතෝ උත්සහති. උත්සාහ කරනවා කියනවා. බැරි බර කරේ තියාගෙන හරිය. බලන්න ශ්‍රාවකෙක් සත්‍ය අවබෝධයක් කරා යන හැටි. මේ බුදුරජාණන් විස්තර කරන්නේ. උත්සාහ කරනවා කියා අමාරුවෙන් හරි යා පුරුදු කරන අඬා හරි ඒ මාර්ගය
බැරි වෙයි අපි දන්නේ අපිට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වේද? දැන් මේ ඒ සරණ යන හැම ජීවිතයකම හැමෝම නිවන් දකින්නවා කියලා නෑනේ. එහෙම නිවන් දැක්කෙත් නෑනේ. එහෙම වුණ තරම් උදාහරණ අපිට ශාසනය හම්බෙලා තියෙනවනේ. බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ, කුමාර කස්සප මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා ගෞතම බුද්ධ ශාසනය අරහත්වයට පත්වන්නේ පෙර බුද්ධ ශාසනවල පිරිවෙත් පුරලානේ. ගහින් ගෙඩි හින වගේ ඇවිල්ලා එකපාර මේ වුණේ නැහෙනේ. අපිට පරිවාර පාළි පොත් වහන්සේ කියවනකොට ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කතා කියන පින් පුරාගෙන ශාසනයේ ධර්මයන් නෝඩුන් ඉමසුබට ඕන තරම් බුදු රජාණන් වහන්සේලා හම්බෙච්ච අවස්ථා කොච්චර තියෙනවද? එතකොට ඒකේ ප්‍රයෝජනෙ ලැබෙන්නේ මේ ශාසනය. අපි හිතන් අන්න ඒකයි අපි හිතන්නේ අර විඤ්ඤෝ බව නැහැ කියන්නේ ඒකයි. හිතන් ඉන්නේ මේකෙන්ම ඔක්කොම වෙන්න ඕනේ කියලා. එහෙම නේද ගොඩක් අය හිතන් ඉන්නේ. ඉතින් ආන්න ඒකයි මෝඩකමට බෙහෙත් නැහැ කියලා කියන්නේ. තියෙන්නේ ධර්මයක හැසිරීමක්මයි. පුළුවන් විදිහට පුරුදු කර කර අමාරුවෙන් හරි සීල්පද තුල සංවර වෙවි කැඩි කැඩි නැවත ආයත සංවරයට පැනනවා කැඩෙනවා නම් ආය සරණ යනවා. ආය පිහිටනවා ආය සරණ යනවා. එහෙමයි මේ මාර්ගය කියනවා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා සංජන් ධාතු උත්සාහති උත්සහිත්වා තුලයිති. උත්සාහ කරමින් උත්සාහ කර උත්සාහ කොට ගලපා බලනවා කියන තුලයිත්වා. ගලපා බලනවා කියන කාටද? අල්ලපු කෙනාටද? ඒ ධර්ම ගලපා බලන්නේ ධර්මයේම තියෙන මොකද්ද? ඕපනයිකෝ තමාට. කායානුපස්සනාවෙන් මුලින්ම යථා ස්වභාවය පිළිසිඳ දකින්නේ කාගේ කයේද? තමාගේ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විරිත් ලස්සන බලන්න තියෙන හැටි. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. හැම එකක් ගැනම ඔහු තේරුම් ගන්නවා ගලපමින් යනවා. අපි ධර්මයේ ගලපන්නේ යන්නේ අනුන්ටනේ. අපි ගලපන්නේ යන්නේ අනුන්ට නේද? මම වන්දනා කරනවා නම් අනිත් කෙනත් වඳින්න ඕනේ. එතකොට මේ මනුස්සයා භාවනා කරන්න බෑ. මම අතු ගන්නකොට ඒත් අතු ගන්න ඕනේ. එතකොට මේ මනුස්සයාට භාවනා කරන්න බැරිද? මම බණ අහනවා නම් ඒත් භාවනා කරයි. මේ මනුස්සයාට එතකොට ඒ කෙනාට සජ්ජායනා කළොත් පවුද ඒ වෙලාවේ? ඔය වගේ අනාගෙන අච්චාරු කරගෙන තියෙන එකක හරියකට දහමත් තේරුම් ගන්න පිළිගන්න ඒකට ඉතින් ඇත්තටම පිනක් තියෙන්න ඕන. බුදුරජාණන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ ඉස්කෝලේ ටයිම් ටේබල් එක වගේ අර ගන්ටාරේ ගහනකොට මේ next period next subject යන එකක් නෙමෙයිනේ. මේකෙන් පස්සේ එක, ඒකෙන් පස්සේ ඊළඟ එක, ඒකෙන් පස්සේ ඊළඟ එක. එහෙම මේ ටයිම් ටේබල් ගමන නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒ අනුව ඒ නෝනින් ඉමසමින් හික්මීමක් තියෙන්නේ. ඒ හික්මීමට අපි දන්නේ සමහරලාට මේ වෙලාවේ ඉඳගෙන භාවනා කරන්න වෙන්න පුළුවන්. මේ වෙලාවේ සජ්ජායනාව ඒ වෙලාවට අවශ්‍ය වෙන්න පුළුවන්. තව වෙලාවකට අවශ්‍ය වෙන්නේ සක්මනයි වෙන්න පුළුවන්. අන්න ඒකයි විඤ්ඤු පුරිසෝ කියලා කියන්නේ. එතකොට එයා ගලපමින් ගලප බලනවා කියන තුලනේ කරනවා. ගලපනවා අන්න තමාට. තුලයිත්වා හරි ලස්සන වචනයක් තියෙනවානේ. තුලයිස්වා පදහති. තුලනේ කරමින් ගලපාවලස අන්න වීරිය කරන පදහති කියන්නේ කායික ජීවිතයට එයා ඒ කියන්නේ පදහති කියන්නේ වීරිය කරමින් අන්න ඒ තමාට ඒ තුලනේ කරපදී අන්න වීරිය තුලින් මේ උත්සාහ කරනවා. පදහති කිව්වේ ඒකයි. තුලයිත්වා පදහති. ඒ විදිහට උත්සාහ කරමින් හරි ලස්සනයි මෙතන විස්තර කරන ඕන පුළුවන් නම් මේ සූත්‍රය කියවන මේ සුළුවෙන් පොඩ්ඩක් පොඩි කොටසක් මේ විස්තර කළේ අද. ඊට පස්සේ පහිතත්තෝ අර විදිහට තුලණය කර මේ අවස්ථාවට මේක මේ මෙතනදි මේක නැත්තම් එක දැන් ඔය ගොඩක් අය වටලා ගන්න ඒකනේ එක සූත්‍රයක් ඇති. එක සූත්‍ර කතාවනේ නේද බුදුරජාණන් හැමෝටම එකම සූත්‍රය කියන්නේ තිබ්බනේ. ඒ කෙනාගේ ඒ ස්වභාවය අනුව තමයි මේ හැම සූත්‍ර දේශනාවම දේශනා කරලා තියෙන්නේ. එක සූත්‍රයක් ඇති කියලා කතා අහන්නේ. දැන් නිදිමත කඩා ගන්න ඕන කරුණු කාරණා හරි ලස්සනට විස්තර වෙන්නේ මොකේද? පචලායන සූත්‍රය. නින්ද කියන එක භාගතුනාසේ එක තැනක විස්තර කරනවා තීන මිද්දය. අකුසලයකි. අකුසල රාශියකි.
ඒතකොට මේ තීන මිද්දේ දුරු කරන්න ඕන ක්‍රමයේ වෙන සූත්‍රයක විස්තර වෙන්නේ. ඒකයි ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ ඕහිත සෝතෝ පෛරුපාසිත්වා ධම්මං සුනාති ධම්මං ඊට පස්සේ ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති. මේ ධර්මයේ දරාගත්තා වූ ධර්මයේ සුතමේ ඥානය. ඒ සුතමේ ඥානය තමයි යන්නේ ප්‍රයෝජනෙ ගන්න. එහෙනම් ඒක සූත්‍රයක් ඇති වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ නේ. ත්‍රාණයකද මිනිස්සු වරද්ද ගන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ ওই විදිහට ඒ අනුව පද හදි තුලණය කරමින් ඒකට අනුවෙන් තුලණය කර බලන්න පද හදි වීරිය කරනවා. වීරිය කරන පද පහිතත්තෝ සමානෝ කායේනේ චේව පරමං සච්ඡං සච්චි කරෝති. බලන්න කොච්චර ඇත්තද කියලා. කාය ඒ විදිහට ගලපා බලවත් ලෙස වීරිය කරනකොට කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්තර ධර්මයේ හැසිරෙද්දී බලන්න වාස්තුනාත විස්තර කරනවා මොකද්ද? පරමං සච්ඡං සච්චි කරෝති. අන්නේ හැසිරෙද්දී පරම සත්‍ය තමා තුළින්ම සාක්ෂාත් කරගැනීමේ භාග්‍ය ලැබෙනවා කියන ඇත්ත නේද? පඤ්ඤායච ඊට පස්සේ ප්‍රඥාවෙනුත් ඒ විනිවිද නෝනින් දකින්නවා කියන පඤ්ඤායංච නම් අතිවිජ්ජං පස්සති. ප්‍රඥාවෙන් හොඳට මනාකොට අතිවිජ්ජං මනාකොට විනිවිද දකින්නවා කියනවා. මනා ලෙස විනිවිද දකින්න අතිවිජ්ජං කිව්වේ ඒකයි. බලන්නකො ධර්ම මාර්ගයක ඒ වැඩිමක් යන හැටි මූලිකව ශාස්ත්‍රඥ වහන්සේ හඳුනාගෙන ඉඳන් මුලින්ම දකින්නේ ශාස්ත්‍රඥ වහන්සේ දකින්නේ සද්ධානුසාරී කෙනෙක් නෙමෙයි. මුලින්ම දකින්නේ සෝවාන් වෙලා ශාස්ත්‍රඥ වහන්සේ දකින්නව නෙමෙයි. ඒ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේගේ මුලින්ම ඒ කියන්නේ මෙතන දකින්නවා කිය ශාස්ත්‍රඥ වහන්සේගේ මුලින්ම බණහන්නේ සද්ධානුසාරීවත් වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. මුලින්ම ශාස්ත්‍රඥ වහන්සේ ගාවට බණහන්නේ පෘථග්ජන කෙනෙක්. ආලවක යක්ෂයා කියලා කියන්නේ අමුමම පෘථග්ජන කෙනෙක් මුලින්. ඒ කෙනා තමයි මේ ඒ ධර්මය අහන්න පසු සෝවාන් වෙන්නේ. ඊට පස්සේ සත්‍යක ගත්තොත් සත්‍යක ඉන්නේ මොකේද? වාදෙට. ඊට පස්සේ පුක්කුසාද රජතුමා ඒ විදිහට පැවිදි වුණත් සද්ධානුසාරී භූමියටවත් ඒ වෙලාවේ නැහෙනේ. ඒ ධර්මයේ තුنين පස්සේ ශාස්ත්‍රඥ වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමා වෙන්න. ධර්මයේ කියලා ඉරුණාට පස්සේ මම ඔබ වහන්සේට ආයුෂ්මත මිත්‍රයා කියලා මම කතා කළා මට බුදුරජාණන් කියන්නේ ගියේ නෑනේ. දැන් මම බණ කිව්වා දැන් හඳුනාගත්තද මාව කියලා අහන්න ගියෙත් නෑනේ. හඳුනාගත්ත යන්නේ මොකෙන්ද? එතකොට ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයෙන්ුයි. අන්නේ හඳුනා ගැනීම තමයි කියන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. ඒකයි සැබෑ ලෙස ශ්‍රද්ධාව කියලා කිව්වේ ඒකයි. අද මේ එක ශ්‍රද්ධා කිව්වට අද නිකන් 1 මිලියන් දුන්නාම එයා ශ්‍රද්ධාවන්තයි කියලා කියනවා සමහරු. ඒව නිකන් ඉතින් ටයිටල්ස් ඒවා. ඒව හොඳයි මරණ ගෙවල් වල බැනර් වලට ගහන්න. අර කොලේට ගහන්න හොඳයි ඒක මෙයා මෙහෙම කළා කියලා. ඒ වගේ දීලා පස්සේ බැනලා ගිහේවත් අපි අහලා කරලා ඇස් දෙකෙන් කනෙන් අහලා දැකලා තෝරන තරම් තීරණ ඇස් වලිනුත්. එතකොට එහෙනම් ඒ සද්ධානුසාරී නෙමෙයිනේ. ඒ ශ්‍රද්ධාවත් නෙමෙයිනේ. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රියත් නෙමෙයිනේ තිබිලා තියෙන්නේ. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ යන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය, ඒ ධර්මය, ඒ සත්‍තිස් බෝධිපාක්ෂික දැකීමෙන් ඒකයි බෝධිය කියලා කිව්වේ. ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධිය කියලා කිව්වේ ඒකයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයයි. ඒ තමයි යන්නේ අදහගෙන පිහිටුවාගෙන අන්න ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් තමයි අන්න අරහන් සම්මා සම්බුද්ධෝ කියලා සාසුනාස දකින්නේ. අන්න ඒ කෙනා තමයි සද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේ. ඒකට තමයි සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ සද්ධා ඉන්ද්‍රියෙන් යුතු ශ්‍රාවකයා ඇති වුණාට පස්සේ අන්න යාට තමයි කියන්නේ පෘථග්ජන භූමි ඉක්මවා සද්ධානුසාර සෝවාන් මාර්ගයට පැමිණෙන ශ්‍රාවකයා කියලා. එහෙමයි ශ්‍රාවකත්වයකට ඇතිවන්නේ. ඒ ශ්‍රාවකයා තමයි අන්න සද්ධාජ ওই විදිහට මේ සියලුම ධර්ම සත්‍යයන් සාක්ෂාත් කරලා අවසානයේ අරහත්වයකට පත්වන්නේ ප්‍රඥාවෙන් නිමිති දකින්නේ. ඔන්නෝකයි ශාසනීය මාර්ගයේ යන ක්‍රමය. ඉතින් ඒ නිසා මේ කියපු ටික මේ සරලව පොඩි ටිකක් කිව්වේ. ඒතකොට මේ සූත්‍රය තව හරි ලස්සනට මේක ඊළඟට විස්තර කර යනවා මේ තුලණය කරන්නේ කොහොමද, වීරිය කරන්නේ කොහොමද, ඡන්දය ඇති කරගන්නේ කොහොමද කියලා මේ සූත්‍රය ඉස්සරහට විස්තර වෙනවා තව.
ඉතින් චාන්කි සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ හරි ලස්සන දේශනාවක්. ඒ දේශනාව හොඳට කියවන්න. නැවත නැවත කියවන්න. තේරෙන්නේ නැත්නම් ආය ආය කියවන්න. ඒක පොඩ්ඩක් හරි තේරුම් යයි. එතකොට මේ ධර්මයේ කියවන්නේ නැති තාක් තමයි මේ හැමෝටම එක එක ප්‍රශ්න තියෙන්නේ. ධර්මයේ අපි හරියට සරණ ගියා නම් ධර්මයේ අපේ ශාස්ත්‍රීය කරගත්තා නම් අන්න අපිට සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ දැකීමේ හැකියාව තියෙනවා. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අපිනේ මේ දේ කිව්වේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකයි. ඉතින් ඒ නිසා මේ විදිහට ශ්‍රද්ධා ඉන්ද්‍රියන් ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් නැති කරගැනීමෙන් ගෞතම බුදුසසුනේ සැබෑම ශ්‍රාවකින් බවට පත්වීමේ දුර්ලභ වාසනාව ඔබ අප හැම දිනාට ඒකාන්තයෙන්ම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අනුක් චලංග මෙන්ඩිස් සහ නිලූෂිකා හේවා විතාරණ පින්වත් දෙපළ විසින් පළමුවන ජන්මදිනයේ යෙදෙන ශනුග් වෛශ්‍ර සිඟිති පුතුට ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් රැස් කරගන්ට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් පින් කැමැති සීල දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දිව්මා රජ දරුවන්ට ආලවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියන් සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම්ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝ බඹල වාසී බ්‍රහ්මීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ ඉෂ්ට දේවතාවුරුද මේ පින් අනුමෝදන් ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩෙත්වා. පිනින් සතුටු වන සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සීල දිනාටමත් ඒකාන්තයෙන්ම සැලසෙත්වා. දායකත්වයේ දරන චලංග මෙන්ඩිස් ඒ වගේම නිලූෂිකා හේවා විතාරණ ඒ වගේම ශනුග් වෛශ්‍ර සිඟිති පුතු ඇතුළු ඒ පවුල් හැම දිනාටමත් සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. මිය පරලොවගේ සිරියලතා ඇන්තනී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් දෙමව්පිය ගුරුවර ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම රණුග් වෛශ්‍ය සිඟිති පුතුණුවන්ට ඒ ජන්මදිනයේ යෙදෙන පළවන ජන්මදිනයේ සිඟිති පුතුට ඒ වගේම අයුනී බියානා සිඟිති දියණියට යශේලා විතක්ෂී සිඟිති දියණියට ඒ වගේම අයාන් ශාක්‍ය සිඟිති පුතු ඇතුළු ඒ දරුවන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. සීල ආරක්ෂාව රැකවරණ සැලසෙත්වා. ඒ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ දරුවන් හැම දිනාටමත් ගෞතම බුදුසසුනේ ශ්‍රබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙන්න මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින ධර්මසේන හේමා විතාරණ පියාණන්ට මනෝරි හේවා විතාරණ සහෝදරියට ඒ වගේම වසන්ති ගම් හේවා මෑණියන්ට රංජිත් මෙන්ඩිස් පියාණන්ට චලනි මෙන්ඩිස් ඒ වගේම පෘථුවි මෙන්ඩිස් උවිඳු ඉන්දීවර ඒ වගේම ප්‍රභාවී වීරසිංහ චානක ජයමාල් ලංකා අමරසේකර කමනී අනුරුද්ධිකා රන්දිලිනී වන්නිආරච්චි ඒ වගේම උදාර අකලංක හිමායා බණ්ඩාර ඇතුළු ඒ පවුලේ සියලුම ඒ පවුලේ සියලු දෙනාටමත් කැනඩාවේ වෙසෙන හිරන්ත පෙරේරා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වවලු අනුක් චලංග මෙන්ඩිස් ඒ වගේම නිලූෂිකා හේවා විතාරණේ දෙපළටත් මේ පින් අනුමෝදන් හැම දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. මේ පින්වත් හැම දිනා කරන කියන සිතන පතන සිළු ධර්ම කිතුම් පෙතුම් රැකී රක්ෂාවන් හේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න ඒ පින්වත් හැම දිනාටමත් මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් ධර්මාබෝධයේ පිණිස මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීලූම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දෙනාගේම දෙමාපියන්ට ගුරුවර නේද හිතමිතුරු ඇතුළු සීලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් අපපකාර කරන හැම දෙනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසෙත්වා අතුරුවාන්තරා බාධා කරදර දුක් පීඩා ජීවිතවලට නැත්නම් පෙනෙන මෙන්ම නොපෙනෙන ඒ සියල්ල දුරින්ම දුරු වෙත්වා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වේලෙලෙන්දාම් ගොවිතැන්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්නම් මේ හැමදේමත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩෙත්වා තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාබෝධයේ පිණිස මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සතියන්ත සීල භාවනාවට වැඩම කරමින් අද දවසේ උතුම් සදහම් දේශනේ වගේම භාවනාව සිදු කරන්නට යදුණු අපගේ මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. පුණ්‍යවන්ත මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව සහ භාවනාව වෙනුවෙන් පැතිබර විකාශන දායකත්වයේ දරන්නට යෙදුණු පළමුවන ජන්මදිනයේ සමරන ශනුක් වෛශ්‍ය සිඟිති පුතණුවන්ට ආශිර්වාද කිරීම පිණිස අනුක් චලංග මෙන්ඩිස් ඒ වගේම නිලුෂිකා හේවා විතාරණ යන පින්වත් දෙපළ විසිනු අද දවසේ පැතිබර විකාශන දායකත්වයේ දරන්නට යෙදුනේ. අපි ඔබට මෙත් සිතින් ආරාධනා කරනවා අධ්‍යතන තාරුණයට මිහිරි අරුතක් අරගෙන හරියටම සවස 1ට යොවුන් දහම් වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. ඉතින් ඒ වගත් ඔබට සිහිපත් කරමින් අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.